බැරි බැරි බැයි කියලා. හරි. හරි. එන්න උදේ බෝඩ් එකට. අපි ගිය සතියේ කතා කරා මතකද ඔයාලට? ඔයාලා ගිය සතියේ අපි කතා කරා මතකද? ආන්තික පදනම කියලා දෙයක් ගැන. ආන්තිකය කියලා දෙයක් ගැන කතා කරා මතකද? මේ ආන්තික පදනමකින් තීරණයක් ගන්න කොහොමද කියලා අපි කතා කරා. උදේ මේ ආන්තික පදනමකින් තීරණයක් ගන්න. ආන්තික ප්‍රතිලාභ තියෙනවනේ. ආන්තික පිරිවැය තියෙනවනේ. පිරිවැය. මොකද පුතේ ආන්තික පිරිවැයක් කියලා මතක් කරගන්න. මොකද ආන්තික පිරිවැයක් කියන්නේ? අමතර ඒකකයක් නිසා දැරීමට සිදුවන පිරිවැය. ඒ කියන්නේ මොකද පුතේ ආන්තික පිරිවැය කියන්නේ? අමතර ඒකකයක් නිසා දැරීමට සිදුවන පිරිවැය. මේක තමයි පුතේ ආන්තික පිරිවැය. පුතේ මොකද ආන්තික ප්‍රතිලාභ කියන්නේ? ආන්තික ප්‍රතිලාභ. මොකද පුතේ ආන්තික ප්‍රතිලාභ කියන්නේ? පුතේ ආන්තික ප්‍රතිලාභ කියන්නේ අමතර ඒකකයකින් ලැබෙන සියලු. පුතේ මතක තියාගන්න අපි කොහොමද තීරණයක් ක්‍රියාත්මක කරන්නේ? කොහොමද ආන්තික පදනමකින් තීරණයක් ගන්නෙ? කොහොමද තීරණයක් ක්‍රියාත්මක කරන්නේ? ආන්තික පිරිවැය ඉක්මවා ආන්තික ප්‍රතිලාභ තියෙනවා නම් ඒ තීරණය ක්‍රියාත්මක කරනවා. එහෙම නැත්නම් ඒ තීරණය අපි මොනවා කරනවා පුතේ? ප්‍රතික්ෂේප කරනවා. එහෙම නැත්නම් ඒ තීරණය ප්‍රතික්ෂේප කරනවා. මේක තමයි ආන්තික පදනමකින් තීරණයක් ගන්න විදිහ. අපි කතා කරා ඇයි මිනිස්සු විතර ආන්තික පදනමකින් තීරණයක් ගන්නෙ? මිනිස්සු අපි කියනවා ඉඳකම තමයි සමාජයේ කේන්ද්‍රීය ප්‍රශ්නය. එතකොට ඉඳකමට මුහුණ දෙන්න ඕන කෙනෙක්ට තීරණ කරන්න සිද්ධ වෙනවා. මිනිසුන් තේරීම් කිරීමේදී ස්වාර්ථය උදෙසා තාර්කික වටයුතු ගන්නවා. මතකද අපි ඔය ටික කතා කරා? තාර්කික වටයුතු කරනවා. එහෙම ගන්න හැම තීරණයක්ම ආන්තික පදනමක් ගන්නවා. පුතේ මතකද අපි ඔය ඔක්කොම පිළිවෙලට කතා කරා? හරි කතා කරා නේද? හරි. මම ඒ පැත්තට දාන්න. පුතේ මේ ආර්ථික තර්කණය කියන්නේ තෝකම තමයි. ආර්ථික තර්කණය. ආර්ථික තර්කණය. නැත්නම් අපිට කියන්න පුළුවන් ආර්ථික විද්‍යානුකූලව සිටීම. ආර්ථික විද්‍යානුකූලව සිටීම. ආර්ථික තර්කණය නැත්නම් ආර්ථික විද්‍යානුකූලව සිටීම. පුතේ මෙතනදී වෙන්නේ මේකම තමයි. ආර්ථික පදනමකින් කටයුතු කරන එකම තමයි මෙතනින් වෙන්නේ. මෙතනදී වෙන්නේ පුතේ ආර්ථික පිරිවැය ආර්ථික ප්‍රතිලාභය කියනෝනේ. මම කියනවා ආර්ථික පිරිවැය. ආර්ථික පිරිවැය. ඒ වගේම ආර්ථික ප්‍රතිලාභ. ආර්ථික ප්‍රතිලාභ. මේ දෙක සංසන්දනය කරන පුතේ කියන්නේ. ආර්ථික පිරිවැය ආර්ථික ප්‍රතිලාභ සංසන්දනය කර තාර්කිකව තීරණ ගැනීමේ ශික්ෂණ ක්‍රමයක්. කොහොමද තීරණ ගැනීමේ ශික්ෂණ ක්‍රමයක්ද? තාර්කිකව. කොහොමද? තාර්කිකව තීරණ ගැනීම. තීරණ ගැනීමේ ශික්ෂණ ක්‍රමයක්. මේක මොන ක්‍රමයක්ද? ශික්ෂණ ක්‍රමයක්. ශික්ෂණ ක්‍රමයක්. මට කියන්න මොකද්ද ආර්ථික ආර්ථික තර්කණය කියන්නේ මොකද්ද? මොකද්ද මේ ආර්ථික තර්කණය කියන්නේ? මොකද්ද මේ ආර්ථික විද්‍යානුකූල සිද්ධිය කියන්නේ? දෙකක් සංසන්දනය කරනවා. මොනවද මේ සංසන්දනය කරන දේ? කියන්නේ මොනවද මේ සංසන්දනය කරන්නේ? ආර්ථික පිරිවැය හා ආර්ථික ප්‍රතිලාභ මොනවා කරනවද මේ? සංසන්දනය කරනවා. මොකද කරන්නේ? ආර්ථික පිරිවැය හා ආර්ථික ප්‍රතිලාභ සංසන්දනය කර තාර්කිකව තීරණ ගැනීමේ මොන ක්‍රමයක්ද පුතේ? මොන ක්‍රමයක්ද පුතේ? ශික්ෂණ ක්‍රමයක්. මොකද ශික්ෂණ ක්‍රමයක් කියන්නේ? හිතන ක්‍රමයක්. ශික්ෂණ ක්‍රමයක් කියන්නේ මොකක්ද පුතේ? හිතන ක්‍රමයක්. එහෙනම් පුතේ මට කියන්න. මොකක්ද ආර්ථික තර්කණය කියන්නේ? මොකද මේ ආර්ථික තර්කණය කියන්නේ? ආර්ථික පිරිවැය හා ආර්ථික ප්‍රතිලාභ මොනවා කරලා සංසන්දනය කර කොහොම තීරණ ගන්නද? තාර්කිකව තීරණ ගැනීම මොන ක්‍රමයක්ද? ශික්ෂණ ක්‍රමයක්. මම අහන දේවල් උත්තර දෙන්න. අපි මේ කතා කරන මාතෘකාව මොකද්ද? ආර්ථික තර්කණය. එහෙම නැත්නම් ආර්ථික විද්‍යානුකූලව සිටීම. මම කියන්නේ ආර්ථික විද්‍යානුකූලව සිටීම කියන්නේ මොකද්ද? දෙකක් සංසන්දනය කරන මොනවද ඒ සංසන්දනය කරන දෙක? ආන්තික පිරිවැය හා ආන්තික ප්‍රතිලාභ සංසන්දනය කර ආන්තික පිරිවැය හා ආන්තික ප්‍රතිලාභ සංසන්දනය කර තාර්කිකව තීරණ ගැනීමේ ශික්ෂණ ක්‍රමයක්. ආයි කියන්නේ මොකද? තාර්කිකව තීරණ ගැනීමේ ශික්ෂණ ක්‍රමයක්. මේකට තමයි අපි කියන්නේ ආර්ථික තර්කණය කියලා. මොකක්ද කියලාද? ආර්ථික තර්කණය කියලා. එකපාරක් කියන්න උදේ මොකක්ද ආර්ථික තර්කණය කියන්නේ? මොකක්ද තනියෙන් කියන්නේ? මම බලනවා දැන් හැමෝම තනියෙන් කියන ප්‍රයෝගයක් දෙන්න. ආන්තික පිරිවැය හා ආන්තික ප්‍රතිලාභ සංසන්දනය කර තාර්කිකව තීරණ ගැනීමේ ශික්ෂණ ක්‍රමයක්. තාර්කිකව තීරණ ගැනීමේ ශික්ෂණ ක්‍රමයක්. පුතේ හැමෝම තනියෙන් කියන්න උත්සාහ කරන්න. ඔයාගේ කට හෙල්ලෙනවා මට පේන්න ඕනේ. පුතේ හැමෝම කතා කරන්න. මේක තනියෙන් කියන්න පුළුවන්ද බලන්න ආර්ථික තර්කණය කියන එක. උත්සාහ කරන්න. කියන්න පුතේ තනියෙන් ඔයා කට ඇරලා කියන්න. කියන්න පුතේ කට ඇරලා. ගෙදර කට්ටියට කමක් නැහැ මේ ඔය ක්ලාස් එකක් කරන්නේ. පොඩක් ඔයා කට ඇරලා කියන්න.
පුතේ කතා කරන්න. කියන්න පුතේ මොකක්ද ආර්ථික තර්කණය කියන්නේ? ලියන්න එපා කවුරුත්. ලියන්න එපා. ලියන්න කලින් ඔලුවට දාගෙන ඉන්න. හරි අවුලක් නැහැ. ආන්තික පිළිවෙල හා ආන්තික ප්‍රතිලාභ සංසන්දනය කර තාර්කිකව තීරණ ගැනීමේ ශික්ෂණ ක්‍රමයක්. ඕකට තමයි පුතේ අපි කියන්නේ ආන්තිකය කියලා. මොකක්ද කියලාද? අසල ආන්තික නෙමෙයි ආර්ථික තර්කණය කියන්නේ. ඒක ආර්ථික විද්‍යානුකූලව සිටී. පුතේ මේකටම තමයි අපි කියන්නේ ආන්තික පදනමකින් තීරණයක් ගන්නවා. පුතේ ආන්තික පදනමකින් තීරණයක් ගන්නවා කියන්නේ මේකම තමයි. ආන්තික පදනමකින් තීරණයක් ගැනීම විදි සිද්ධ වෙන්නේ මේකම තමයි. අපිට ඕන එකක් ඕනනම් කියන්න පුළුවන්. මම එකක් ඕනනම් ලියන්න. මේකම තමයි පුතේ කියන්නේ ආන්තික පදනමකින් තීරණ ගැනීම. ආන්තික පදනමකින් තීරණ ගැනීම. ගැනීමේ සිද්ධ වෙන්නේ මේ එනවා ගැනීමේ සිද්ධ වෙන්නේ ආන්තික පදනමකින් තීරණ ගැනීමේ ශික්ෂණ ක්‍රමය. ආන්තික පදනමකින් තීරණ ගැනීමේ ශික්ෂණ ක්‍රමය කිව්වත් අවුලක් නැහැ. අපි නැත්තම් ආර්ථික තර්කණය කියලා කියනවා. මේක වැදගත් නැහැ. මේක වැදගත් නැහැ. මේ දේ කොහොමද තියාගන්න? ආර්ථික තර්කණය නැත්තම් ආර්ථික විද්‍යානුකූලව සිටීම. පුතේ ඉඩ තියලා තියෙනවා අර මෙතන ලියන්න. මෙතන ලියන්න ඉඩ තියලා තියෙනවා. බලන්න පුතේ පිටු අංක 10 වෙනි එකේ මෙතන ඉඩ තියලා තියෙනවා. ටග් ගාලා ලියන්න. ටග් ගාලා ලියන්න පුතේ. ආර්ථික තර්කණය නැත්තම් නෑ ඊට කලින් ලියන්න එපා කවුරු. ඊට කලින් උඩ තියෙනවා ඡේදයක්. පොඩක් ඡේදෙරේ මෙතන ඡේදයක් තියෙනවා. ඡේද කියවන්න. ආර්ථික විද්‍යාත්මක චින්තනය. මොකද්ද මේ චින්තනය කියන්නේ? කියවන්න පුතේ. කිසියම් ප්‍රශ්නයක් කරා ආර්ථික විද්‍යානුකූලව ප්‍රවේශ වන ආකාරය මෙමගින් ඉගැන්වේ. තාර්කිකව ආර්ථික විද්‍යානුකූලව ප්‍රවේශ වන විදිය. කියවන්න පුතේ. ආර්ථික විද්‍යාව හැදෑරීම තුළින් මෙම චින්තන ක්‍රමය අප මනස තුළට ප්‍රවේශ කිරීමට හැකි වේ. පුතේ කියවන එක. එවිට අනෙක් පුද්ගලයන් සිතනවාට වඩා වෙනස් ක්‍රමයට එනම් තාර්කිකව ප්‍රශ්න දෙස බැලීමට අපට හැකි වේ. එබැවින් මෙය එක්තරා ආකාරයට නව ශික්ෂණ ක්‍රමයක් ලෙස සඳහන් කළ හැකියි. මේක නව ශික්ෂණ ක්‍රමයක්. පුතේ එකපාරක් ලියන්න කලින් කියන්නේ මොකද ආර්ථික තර්කණය කියන්නේ? ආර්ථික පිළිවෙල හා ආර්ථික ප්‍රතිලාභ සංසන්දනය කර තාර්කිකව තීරණ ගැනීමේ ශික්ෂණ ක්‍රමයක්. අගල ලියන්න පුතේ තනියෙන් යන්න. තනියෙන් යන්න. ආර්ථික තර්කණය කියන්නේ මොකද්ද කියලා තනියෙන් ලියන්න පුතේ. මෙතන ආර්ථික තර්කණයේ ඉඩ තියෙනවා. අගල ලියන්න. පුතේ ඉක්මනට දෙන්න. ඊළඟට නම් මයික් එක ඔන් කරලා හරි කියන්න. ඊළඟට කියන්න. ඊළඟට නම් ඉවරයි කියලා කියන්න පුතේ අපි යමු අත්පාවට යමු. එන්න පුතේ අපි යමු එතනින් අහන්න. එන්න පල්ලෙහා. එන්න පුතේ. පල්ලෙහා පොඩි ඡේදයක් තියෙනවා. හැමෝම මම පොඩක් කියවනවා ලියලා තියෙනවා හරිද කියලා බලනවද? බලන්න. ආන්තික පිරිවැහ බලන්න පුතේ ඔයාලා ලියලා තියෙනවා හරිද කියලා. ආන්තික පිරිවැහ ආන්තික ප්‍රතිලාභ සංසන්දනය කර තාර්කිකව තීරණ ගැනීමේ ශික්ෂණ ක්‍රමයකි. හරි. නැත්නම් ශික්ෂණ ක්‍රමයයි. හරි. ඒකට තමයි අපි ආර්ථික තර්කණය කියන්නේ. එන්න පුතේ.
එන්න. දැන් අපි ඉගෙන ගන්නවා ආර්ථික විද්‍යාව ඉගෙනීමේ වැදගත්කම. ආර්ථික විද්‍යාව ඉගෙනීමේ වැදගත්කම ගැන අපි කතා කරමු. පුතේ ආර්ථික විද්‍යාව ඉගෙනීමේ වැදගත්කම. ඇයි අපිට ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න එක වැදගත්? නේ ඊට කලින් පොඩි ඡේදයක් තියෙනවා. මේ ඡේද ගොඩක් කියවගෙන යන්න. පුද්ගලයන් එදිනදා ජීවිතයේදී තීරණ ගත යුතු වන්නේ විවිධ උවමනා අතරින් නැතහොත් විකල්ප අතරින් එක් විකල්පයක් නැතහොත් උවමනාවක් තෝරාගෙන සෙසු විකල්ප කැප කිරීමෙනි. පුතේ මෙහෙම බලන්න. ඔයා මොන තීරණයක් ඔයා ගලුවට ආවත් තීරින් ගොඩාක් ඉන්න පුළුවන්. උවමනා ගොඩාක් ඉන්න පුළුවන්. හැබැයි වාට සිද්ධ වෙනවා මේ අතරින් එක උවමනාවක් තෝරගෙන අනිත් සෙසු උවමනා හැම එකක්ම මොනා කරන්නද? කැප කරන්න. යා සෙසු උවමනා හැම එකක්ම කැප කරලා එක උවමනාවක් තෝරගන්න වෙනවා. ඒකයි ඉතරද කියන්නේ. කියවන්නේ දුටේ. එලෙස තේරීමක් හේතුවෙන් කැප කරනු ලබන විකල්ප භාවිතය නැත්නම් ඊළඟ හොඳම දේ තේරීමේ බර හේවත් ආවස්තික පිරිවැය ලෙස හඳුන්වයි. පැහැදිලිද? හරි. දැන් අපි ඉගෙන ගමු. මොකක්ද මේ ආර්ථික විද්‍යාව ඉගෙනීමේ වැදගත්කම? පුතේ ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න එක කාටද වැදගත්? පුතේ මට කියන්න. ආර්ථික විද්‍යාව ඉගෙනීම වැදගත් වෙන්නේ කාටද? මොන වගේ තැන්වලද? කාටද වැදගත් වෙන්නේ? පුතේ හැමෝටම වැදගත්. තාර්කිකව තීරණ ගන්න. පුරවැසියෙකු ලෙස තාර්කිකව තීරණ ගන්න. නේද? සාර්ථක පුරවැසියෙකු ලෙස ජීවත් වෙන්න නම් මේක වැදගත්. පුතේ මට කියන්න මේ ටික පාඩම් කරගමු. සාර්ථක පුරවැසියෙකු ලෙස ජීවත් වීමට වැදගත් වෙනවා. මාර විදිහට වැදගත්. මම මේක පාඩම් කරන්නේ නැතුව නෙමෙයි මම මේක අනිවාර්යෙන් පාඩම් කරන්න ඕනේ. එක මොකද්ද පුතේ? සාර්ථක පුරවැසියෙකු ලෙස ජීවත් වීමට වැදගත් වීම. ඒක කියන්නේ මොකද්ද? සාර්ථක පුරවැසියෙකු ලෙස ජීවත් වීමට වැදගත් වීම. පුතේ ආර්ථික විද්‍යාව අපිට වැදගත් වෙන පාඩකෙකින් කතා කරනවා. මම මේක බෝඩ් එකේ ලියන්නම්. බෝඩ් එකේ ලියන්න අකුරු ගහලා නෙමෙයි. අපි පාඩම් කරගන්නත් එක ලියමු. සාර්ථක පුරවැසියෙකු ලෙස ජීවත් වෙනවා. සාර්ථක පුරවැසියෙකු ලෙස ජීවත් වීම. ජීවත් වීමට වැදගත් වීම. සාර්ථක පුරවැසියෙකු ලෙස ජීවත් වීමට වැදගත් වීම. ඊට අපි කතා කරනවා පුරවැසියෙකුට වැදගත් වෙනවා. ඒත් එකම අපි කියනවා සාර්ථක එක අපෝ කියනවාද? සාර්ථක පුරවැසියෙකු ලෙස ජීවත් වීමට වැදගත් වීම. ඊට අපි කතා කරනවා පුතේ මේ ආර්ථික විද්‍යාව. අපි ආර්ථික විද්‍යාව ඉගෙන ගත්තොත් දැන් ඔයා අහලා ඇති ටීවී එකේ එහෙම කියනවා උද්දමනය වැඩි වෙලා ගෙවුම් ශේෂය අසමතුලිතයි මොමම කියනවා අයවැය හිඟේ තවත් පුළුල් වෙලා ඔයාටම තේරෙන්නේ නැහැ මොනවද මේ කියන්නේ කියලා. නමුත් මේ ආර්ථික විද්‍යාව ඉගෙන ගත්තම ඔයාට තේරෙනවා මෙතනදී මේ කියන්නේ මොකක්ද කියලා. එහෙනම් අපි කියනවා ආර්ථික සංසිද්ධි. ආර්ථික සංසිද්ධිය තියෙනවා. ආර්ථික සංසිද්ධි. මේ ආර්ථික සංසිද්ධිය තියෙනවා ආර්ථිකයේ සිද්ධ වෙන දේවල් මේවා ආර්ථික සංසිද්ධි වඩාත් හොඳින් අවුරුදු ලියන්න එපා පාඩම් කරගෙන ලියන්න. වඩාත් හොඳින් තේරුම් ගැනීම. පුතේ මේව වඩාත් හොඳින් තේරුම් ගන්න වැදගත් වෙනවා. දෙවෙනි එක අපෝ කියන්නේ මොකද? ආර්ථික සංසිද්ධි වඩාත් හොඳින් තේරුම් ගැනීම. අය කියන්නේ මොකද? ආර්ථික සංසිද්ධි වඩාත් හොඳින් තේරුම් ගැනීම. එක කියන්න අපෝ සාර්ථක පුරවැසියෙකු ලෙස ජීවත් වීම. අපෝ දෙක කියන්නේ සාර්ථක පුරවැසියෙකු ලෙස ජීවත් වීම. අය කියන්නේ මොකද? සාර්ථක පුරවැසියෙකු ලෙස ජීවත් වීම දෙක මොකද? ආර්ථික සංසිද්ධි වඩාත් හොඳින් තේරුම් ගැනීම. හරි. තුන්වෙනි එක මේවා මේ මිනිසුන් විතර නෙමෙයි. මේවා වැදගත් වෙනවා. රජයකටත් වැදගත් වෙනවා. ඉතින් මේවා රජයකටත් වැදගත් වෙනවා. රජයකට මේගොල්ලෝ ප්‍රතිපත්ති ගන්නවානේ. රජයක් විවිධ තීරණ ගන්නවා. ඒකට අපි කියනවා ප්‍රතිපත්ති කියලා. මේ රජයකට ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමටත් වැදගත් වෙනවා. මොනවා කරන්නද? ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට. ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට අයි තුන්වෙනි කියන්නේ රජයකට ආර්ථික ප්‍රතිපත්ති. රජය ක්‍රියාත්මක කරන මොන ප්‍රතිපත්තිද? ආර්ථික ප්‍රතිපත්ති. නිකම් ප්‍රතිපත්ති නෙමෙයි මොන ප්‍රතිපත්තිද? රජයකට ආර්ථික ප්‍රතිපත්ති. රජයකට ආර්ථික ප්‍රතිපත්ති මොනවා කරන්නද? ක්‍රියාත්මක කරන්න. අයි කියන්නේ මොකද? රජයකට ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට වැදගත් වෙනවා. හරි. අයි කියන්නේ එක මොකක්ද?
සාර්ථක පුරවැසියෙකු ලෙස ජීවත් වීමට වැදගත්. දෙක කියන්නේ මොකද්ද? ආර්ථික සංසිද්ධි වඩාත් හොඳින් තේරුම් ගැනීමට වැදගත්. ඊට පස්සේ රජයකට ආර්ථික ප්‍රතිපත් මොනවද ඒ වචන කියන්නේ වචන ඔයගොල්ලෝ යන්න විදියට කියන්නේ ආර්ථික ප්‍රතිපත්ති වඩාත් කියන්නේ ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම. අය කියන්නේ මොකද? රජයකට ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට වැදගත් වෙනවා. ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට වැදගත්. පුතේ ආයි කියන්නේ එක මොකද්ද පුතේ? එක මොකද්ද? සාර්ථක පුරවැසියෙකු ලෙස ජීවත් වීමට. තුන මොකද්ද පුතේ? රජයකට ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට. දෙක මොකද්ද පුතේ? ආර්ථික සංසිද්ධි වඩාත් හොඳින් ක්‍රියාත්මක කිරීමට. නියමයි. sorry තේරුම් ගන්න. ආර්ථික සංසිද්ධි වඩාත් හොඳින් තේරුම් ගැනීම. පුතේ ඊළඟට අපි කතා කරනවා රජයකට විතරක් නෙවෙයි. තව ඉන්නවා කුටුම්බ ඉන්නවා. කුටුම්බ කියන්නේ පවුල් ඉන්නවා. පාරිභෝගිකයන් ඉන්නවා. නිෂ්පාදකයන් ඉන්නවා. ආයෝජකයන් ඉන්නවා. මේගොල්ලන්ට තාර්කිකව තීරණ ගන්න වැදගත් වෙනවා. ආයි කියන්නේ මොකද? පාරිභෝගිකයන් තව පාරිභෝගිකයන් විතරද ඉන්නේ නැහැ. තව ඉන්නවා. පාරිභෝගිකයන් ඉන්නවා. නිෂ්පාදකයන් ඉන්නවා. තව ඉන්නවා පුතේ ආයෝජකයන්. පාරිභෝගිකයන්, නිෂ්පාදකයන්, ආයෝජකයන්. කවුද පුතේ තුන්වෙනියට ඉන්නේ? ආයෝජකයන්. මොනවාද කියන්නේ? පාරිභෝගිකයන්ට, නිෂ්පාදකයන්ට, ආයෝජකයන්ට. අය කියන්නේ මොකද? පාරිභෝගිකයන්ට, නිෂ්පාදකයන්ට, ආයෝජකයන්ට. කොහොම සිතා තීරණ ගැනීමටද? තාර්කිකව තීරණ ගැනීමට. කොහොම තීරණ ගැනීමටද පුතේ? තාර්කිකව තීරණ ගැනීමට. ඉගොල්ලන්ට වැදගත් වෙනවා. මට ආයෙ අන්තිමට කියන්නේ පොඩක් දිගයි. කියන්නේ මොකද? පාරිභෝගිකයන්ට, නිෂ්පාදකයන්ට, ආයෝජකයන්ට තාර්කිකව සිතා තීරණ ගන්න. ඒ විතරක් නෙමෙයි පුතේ. අවසාන වශයෙන් කතා කරමු. පාසල් ශිෂ්‍යයන්ටත් වැදගත්. පාසල් ශිෂ්‍යයන්ට ඒගොල්ලන්ට පුළුවන් පුතේ තාර්කිකව සිතා තීරණ ගන්න. තාර්කිකව තීරණ ගන්න වැදගත් වෙනවා. තීරණ ගැනීමට. ආයතන කියන්නේ පාසල් ශිෂ්‍යයන්ට තාර්කිකව තීරණ ගැනීමට. ආය කියන්නේ මොකද්ද? පාසල් ශිෂ්‍යයන්ට තාර්කිකව තීරණ ගැනීමට. පුතේ මේක පාඩම් කරගන්න. තනියෙන් පාඩම් කරගන්න. මේක මම වගේ අහනවා දැන් ඇවිල්ලා. පුතේ දෙවෙනි හතරවෙනි කියන්නේ පාරිභෝගිකයන්ට, නිෂ්පාදකයන්ට, ආයෝජකයන්ට තාර්කිකව සිතා තීරණ ගන්න. ආය කියන්නේ පුතේ නිෂ්පාදකයන්ට, ආයෝජකයන්ට තාර්කිකව සිතා තීරණ ගැනීම. කොහොම තීරණ ගන්නද? තාර්කිකව තීරණ ගැනීමට. පුතේ එක කියන්නේ සාර්ථක පුරවැසියෙකු ලෙස ජීවත් වීමට. පුතේ අන්තිමේ කියන්නේ පාසල් ශිෂ්‍යයන්ට තාර්කිකව තීරණ ගැනීමට. ඒකටත් වැදගත්. පුතේ තව කාටද? රජයට ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට. පුතේ පාර්ශ්වයන් ගණනාවකට වැදගත් වෙනවා. මේ 4යි 5යි 6 3යි 4යි 5යි කියන්නේ තුනේ මොකද්ද? රජයකට ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න. ඊළඟට පාරිභෝගිකයන්ට, නිෂ්පාදකයන්ට, ආයෝජකයන්ට තාර්කිකව තීරණ ගන්න. ඒ විතරක් නෙමෙයි අවසානට පාසල් ශිෂ්‍යයන්ට තාර්කිකව තීරණ ගන්න. පැහැදිලිද? මත් එක්ක කියන්නේ. උඩ මුලින්ම කියන්නේ ආර්ථික විද්‍යාව ඉගෙනීමේ වැදගත්කම. මුලින්ම කියන්නේ මොකද? මොනවාද ආර්ථික විද්‍යාව ඉගෙනීමේ වැදගත්කම? එක කියන්නේ කවුරුද ලියන්න එපා. සාර්ථක පුරවැසියෙකු ලෙස ජීවත් වීමට. දෙක ආර්ථික සංසිද්ධි වඩාත් හොඳින් තේරුම් ගැනීමට. තුන මොකද්ද? රජයකට ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට. හතර මොකද්ද? පාරිභෝගිකයන්ට, නිෂ්පාදකයන්ට, ආයෝජකයන්ට මොන කරනවද? තාර්කිකව තීරණ ගැනීමට. තව අන්තිමේට පාසල් ශිෂ්‍යයන්ට තාර්කිකව තීරණ ගැනීමට. පුතේ ඉක්මනට මේ ටික ලියා ගන්න. පාඩම් කරලා ලියා ගන්න. මම ඇවිල්ලා හැමෝගෙම එක එක්කෙනාගෙන් ප්‍රශ්න අහනවා. මම මේ ටික අහනවා හැමෝගෙම අහනවා. මේ පහ හැමෝම පාඩම් කරගන්න. පාඩම් කරලා ලියා ගන්න පුතේ. මට විනාඩි 5ක් දෙන්න මට අග්ගලක් එනවා. ඔයා මේක අනිවාර්යෙන් ලියාගෙන පාඩම් කරගන්න ඕන. හරි? බල ලියන්න එපා. පුළුවන් නම් පාඩම් කරලා මතකෙම ලියන්න.
හැමෝම ලියාගන්න ඇති. අපිට මං කියන්නම් ඔයාලා ලියලා තියෙනවා හරිද බලන්න. එක සාර්ථක පුරවැසියෙකු ලෙස ජීවත් වීමට, දෙක ආර්ථික සංසිද්ධි වඩාත් හොඳින් තේරුම් කිරීමට, තේරුම් ගැනීමට, ආර්ථික සංසිද්ධි වඩාත් හොඳින් තේරුම් ගැනීමට, තුන්වෙනි එක රජයකට ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට, රජයකට ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට පාරිභෝගිකයන්, නිෂ්පාදකයන්ට, ආයෝජකයන්ට තාර්කිකව තීරණ ගැනීමට 4. පස්වෙනි එක පාසල් ශිෂ්‍යයන්ට තාර්කිකව තීරණ ගැනීමට. පුතේ හරි නේද? හරි එක එක්කෙනාගෙන් අහන්නද? එපාද? එක එක්කෙනාගෙන් අහන්න එපාද? අහනම එක එක්කෙනාගෙන්. එපා ඕනේ නැහැ. අධික රුධිර පීඩනය හදන්න ඕනේ නැහැ. හරි.
එනෝද අභිනන්දනීය හට අපි ඊට පස්සේ කතා කරා පුතේ එන්න පිටු අංක 10ට 10 11ට අපි අර්ථ විද්‍යාව ඉගෙනීමේ වැදගත්කම ගැන කතා කරා. දැන් අද දවසේ අවසාන කොටස් දෙක තමයි කතා කරන්න තියෙන්නේ. අවසානය කියන්නේ මේක තමයි කරන අවසාන කොටස. අපි දැන් කතා කරනවා පුතේ ආර්ථික විද්‍යාවේ ප්‍රධාන විෂය කොට අපි කතා කරනවා ආර්ථික විද්‍යාවේ විෂය පරාසය ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. ආර්ථික විද්‍යාවේ අපි කතා කරන විෂය පරාසය තියෙනවානේ. මේ විෂය පරාසය පුතේ කොටස් දෙකකට බෙදෙනවා. ආර්ථික විද්‍යාවේ විෂය පරාසය අපි කොටස් දෙකකට බෙදනවා. හරි. ආර්ථික විද්‍යාව පුතේ ආර්ථික විද්‍යාව මේ ආර්ථික විද්‍යාව පුතේ අපි ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා. හරි. ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා. එක සූක්ෂම ආර්ථික විද්‍යාව මොන ආර්ථික විද්‍යාවද? සූක්ෂම ආර්ථික විද්‍යාව. අනිත් එක සාර්වාර්ථික විද්‍යාව. නැත්නම් මොකද? සාර්වාර්ථික විද්‍යාව. අපි සූක්ෂම ආර්ථික විද්‍යාව ඉංග්‍රීසියෙන් අපි අර්ථවත් කරනවා මයික්‍රෝ ඉකොනොමි. මයික්‍රෝ ඉකොනොමි. අපි මයික්‍රෝ කියලා කියන්නේ. අපි සාර්වාර්ථික විද්‍යාවට අපි කියනවා මැක්‍රෝ. මැක්‍රෝ ඉකොනොමික්ස්. මයික්‍රෝ ඉකොනොමික් එකයි මැක්‍රෝ ඉකොනොමික්ස් එකයි. අපි ඒක කතා කරනවා. සූක්ෂම ආර්ථික විද්‍යාවයි සාර්වාර්ථික විද්‍යාවයි. හරි. එන්න අපි මුලින්ම සූක්ෂම ආර්ථික විද්‍යාව ගැන කතා කරමු. මම මෙතනින් බෙදනවා මේක. සූක්ෂම ආර්ථික විද්‍යාව ගැන කතා කරමු. මම පොඩි දෙයක් කියලා දෙන්නම් මෙතන. මං කිව්වොත් පුතේ මේ තියෙන සමස්ත ආර්ථිකය කියලා. හරි පුතේ. මං කිව්වොත් මේ තියෙන්නේ සූක්ෂම ආර්ථිකය කියලා. සෝරි මේ කියන්නේ සමස්ත ආර්ථිකය කියලා. පුතේ සද්ද පොඩ්ඩක් අඩුයි කියලා කියනවා. හැමෝටම එහෙමද? අඩුයිද? පොඩක් වා සද්ද වැඩි කරගන්න එහෙමනම්. හැමෝටම එහෙමද පුතේ? සද්ද පොඩක් අඩු ගතියක් තියෙනවා. පොඩක් අරගෙන මයික් එක ඔන් කරලා හරි කියන්න පුළුවන් නම් සවුන්ඩ් පොඩක් අඩු ගතියක් තියෙනවද පුතේ? හරි. අපි මොකද දැනගන්න. මේ තියෙන සමස්ත ආර්ථිකය. ඒ කියන්නේ මුළු ආර්ථිකයම ලංකාවේ ආර්ථිකය නම් මේ තියෙන ලංකාවේ ආර්ථිකය. මේ ආර්ථිකයේ තියෙන පුතේ ප්‍රධාන විචල්‍ය කියන්නේ කුඩා විචල්‍ය. නැත්තම් ඒකක තියෙනවා. කුඩා ඒකක නැත්තම් විචල්‍ය. මේ චුටි ඒකක නැත්තම් විචල්‍ය. ඒකකයක් කියන්නේ කවුද? කුටුම්බ නිෂ්පාදන ආයතන. ඒ කියන්නේ පාරිභෝගිකයන් නිෂ්පාදකයන් ඔය මොකක්ද කතා කරන්නේ? ඒ වගේ කට්ටියක් තියෙනවා පුතේ. ඒ වගේ කට්ටියක් ඉන්නවා. ඒ වගේම විචල්‍යනුත් තියෙනවා. භාණ්ඩවල මිල. එතකොට භාණ්ඩවල ඉල්ලුම, සැපයුම, ඒ වගේ විචල්‍ය. විචල්‍ය කියන්නේ මොකද්ද? හැම තිස්සෙම වෙනස් වෙන දෙයක්. විචල්‍ය කියන්නේ පුතේ මොකද්ද? වෙනස් වෙන දෙයක්. එතකොට විචල්‍යනුත් තියෙනවා. එක ඒකක ඉන්නවා. උමරේ කුඩා ඒකක නැත්නම් විචල්‍ය. හරි? මේගොල්ලෝගේ හැසිරීම පුතේ මේ මොනවද මේ අපි මේ කොටු වලින් තියෙන මොනවද මේ කොටු වල මොනවද පුතේ තියෙන්නේ? මේ කොටු වල මොනවද තියෙන්නේ? මොනවද මේ කොටු වල තියෙන්නේ? මොනවද මේ තියෙන්නේ? කුඩා ඒකක. මොනවද මේ කුඩා ඒකක? ඒකක. නැත්නම් අපි කියනවා විචල්‍ය. කුඩා ඒකකේවත් විචල්‍ය. විචල්‍ය. කුඩා ඒකක නැතොත් විචල්‍ය. නැත්නම් කුඩා ඒකකේවත් විචල්‍ය. මේ වගේ හැසිරීම පුතේ අපි වෙන වෙනම අධ්‍යයනය කරනවා. මේ විචල්‍ය වෙනම, මේක වෙනම, මේක වෙනම, මේ හැම එකකම වෙන වෙනම අධ්‍යයනය කරනවා. මේ හැම විචල්‍යකම හැසිරීම වෙන වෙනම අධ්‍යයනය කරනවා නම් අපි මේකට කියන්නේ සූක්ෂම ආර්ථික විද්‍යාව කියලා. මේකට කියන්නේ මොන ආර්ථික විද්‍යාව කියලාද? සූක්ෂම ආර්ථික විද්‍යාව කියලා. එහෙනම් මට කියන්නේ මොකක්ද අර මම ලොකුවට රවුමක් කියන්නේ මොකද්ද? සමස්ත ආර්ථිකය කියන්නේ. කියන්නේ ආර්ථික පද්ධතිය. ආර්ථික පද්ධතිය තුල තියෙනවා පුතේ මොනවද? කුඩා ඒකක නැත්තම් විචල්‍යයන්. කොටු වලින් මොනවද පෙන්වන්නේ? කුඩා ඒකකේවත් විචල්‍යයන්. මේ විචල්‍යයන් වල හැසිරීම කොහොමද අධ්‍යයනය කරන්නේ? කුඩා ඒකකේවත් විචල්‍යයන්ගේ හැසිරීම කොහොමද අධ්‍යයනය කරන්නේ? බෙන් වශයෙන් කතා කරන්නේ කොහොමද අධ්‍යයනය කරන්නේ? බෙන් වශයෙන්. කුඩා ඒකකේවත් විචල්‍යයන්ගේ හැසිරීම බෙන් වශයෙන් අධ්‍යයනය කරනවා නම් අපි ඒකට කියනවා මොන ආර්ථික විද්‍යාව කියලාද? සූක්ෂම ආර්ථික විද්‍යාව. මොන ආර්ථික විද්‍යාවද පුතේ? සූක්ෂම ආර්ථික විද්‍යාව. පැහැදිලි? එහෙනම් මට ආයි කියන්න. මොකද්ද පුතේ? සූක්ෂම ආර්ථික විද්‍යාව කියන්නේ මොකක්ද? මොකද්ද පුතේ සූක්ෂම ආර්ථික විද්‍යාව කියන්නේ? ආර්ථික පද්ධතියක
කුඩා ඒකක හේවත් විචල්යන් කුඩා ඒකක හේවත් විචල්යන්ගේ හැසිරීම වෙන වශයෙන් අධ්‍යයනය කිරීම. අය කියන්නේ මොකද සූක්ෂම අර්ථ විද්‍යාව කියන්නේ? ආර්ථික පද්ධතියක කුඩා ඒකක හේවත් විචල්යන්ගේ හැසිරීම ඕනද ගන්න වෙන වශයෙන් කොහොමද අධ්‍යයනය කරන්නේ? වෙන වශයෙන්. පොඩක් හැමෝම කියන්නේ මොකද පුතේ සූක්ෂම අර්ථ විද්‍යාව කියන්නේ? ආර්ථික පද්ධතියක කුඩා ඒකක හේවත් විචල්යන්ගේ හැසිරීම වෙන වශයෙන් ගෙන අධ්‍යයනය කිරීම. පුතේ මම පොඩ්ඩක් මේක අහගෙන යන්න. පුතේ මට කියන්න කාවින්දයා පොඩ්ඩක් කියන්න පුතේ මොකක්ද සූක්ෂම අර්ථ විද්‍යාව කියන්නේ? ඔයාට ඔළුවට කියපු විදිහට කට වචනෙන් කියලා දාන්න. මයික් ඔන් කරන්න පුතේ. ආර්ථික පද්ධතියක කුඩා ඒකකයන් හෙවත් විචල්යන් වල හැසිරීම වෙන වෙනම අධ්‍යයනය කිරීම. අන්න හරි වෙන වශයෙන් අධ්‍යයනය කිරීම. පුතේ ඔෂිනි මට වත් කියන්න පුතේ. මොකක්ද සූක්ෂම අර්ථ විද්‍යාව? ආර්ථික පද්ධතියක විචල්යන් කුඩා ඒකක හේවත් විචල්යන් වෙනම අධ්‍යයනය කිරීම. ඒගොල්ලෝගේ හැසිරීම වෙන වශයෙන් අධ්‍යයනය කිරීම. හරි පුතේ. කවිෂා වත් කියන්න පොඩ්ඩක්. මොකද පුතේ සූක්ෂම අර්ථ විද්‍යාව කියන්නේ? ආර්ථික පද්ධතියක කුඩා ඒකකයන් හේවත් විචල්යන් වෙන වශයෙන් අධ්‍යයනය කිරීම. විචල්යන්ගේ මොකද්ද පුතේ? විචල්යන්ගේ හැසිරීම. හරි. හරි පුතේ. හැමෝම එකපාරක් හැමෝම කියන්නේ මොකද්ද පුතේ සූක්ෂම අර්ථ විද්‍යාව කියන්නේ? ආර්ථික පද්ධතියක කුඩා ඒකක හේවත් විචල්යන්ගේ හැසිරීම. විචල්යන්ගේ මොකද්ද පුතේ? විචල්යන්ගේ හැසිරීම කොහොම අධ්‍යයනය කිරීමද? වෙන වශයෙන් අධ්‍යයනය කිරීම. කොහොම අධ්‍යයනය කිරීමද? වෙන වශයෙන් ගෙන අධ්‍යයනය කිරීම. මේකට අපි කියමු ආර්ථ විද්‍යාව කියලා. සූක්ෂම අර්ථ විද්‍යාව කියලා. පුතේ ඔයාලට කියපු විදිහට ලියාගන්න පුතේ මොකද්ද සූක්ෂම අර්ථ විද්‍යාව කියන්නේ කියලා. කියන්න සූක්ෂම ආර්ථික විද්‍යාවේ අණු කියලා පටන් ගන්න පුතේ. සූක්ෂම ආර්ථික විද්‍යාවේ අණු කියලා පටන් ගන්න. සූක්ෂම ආර්ථික විද්‍යාව කියලා පටන් ගන්න. ආර්ථික පද්ධතියක කුඩා ඒකක හේවත් විචල්යන්ගේ හැසිරීම වෙන වශයෙන් ගෙන අධ්‍යයනය කිරීම. නැත්නම් වෙන වෙනම අධ්‍යයනය කිරීම කියලා ඒවා තවුලක් නැහැ. ලියන්න වෙන වශයෙන් ගෙන අධ්‍යයනය කිරීම එක හොඳයි. හැසිරීම අනිවාර්යෙන් ලියන්න ඕනේ. කුඩා ඒකක හේවත් විචල්යන්ගේ හැසිරීම. කවුද පුතේ මේ කුඩා ඒකක කියන්නේ? කවුද පුතේ මේ කුඩා ඒකක කියන්නේ? කවුද මේ කුඩා ඒකක? ඒකක කවුද ඉන්නේ? පල්ලියර කරන්නේ. පුතේ මේ ඒකක කියන්නේ පාරිභෝගිකයන්. පාරිභෝගිකයන්. ඒ වගේම පාරිභෝගිකයන් නැත්නම් අපේ ඒකවලට කියන්න පුළුවන් කුටුම්බ කියන. කුටුම්බ. ඊට අපිට කියන්න පුළුවන් නිෂ්පාදකයන්. ඒගොල්ලෝ අපි කියනවා ව්‍යාපාරික අංශික. දැන් අපි කියනවා රජය. මෙන්න මේගොල්ලෝගේ හැසිරීම වෙන වෙනම අධ්‍යයනය කරනවා. පුතේ බලන්න පොඩ්ඩක් ඉතින්. මේ කියන කට්ටියගේ හැසිරීම වෙන වෙනම අධ්‍යයනය කරනවා නම් අපි ඒකට කියන්නේ සූක්ෂම ආර්ථික විද්‍යාව කියලා. කවුරු හරි කියනවා සූක්ෂම ආර්ථික විද්‍යාව කියන්නේ පාරිභෝගිකයන්, නිෂ්පාදකයන්, අපි කියනවා රජය සාධක සපයන්නන් වෙන්න පුළුවන්. සාධක සපයන්නන් රජය වැනි තීරණ ගන්න කණ්ඩායම් වල හැසිරීම වෙන වෙනම අධ්‍යයනය කිරීම. කොහොම කිව්වත් එකයි පුතේ. මේගොල්ලෝගේ හැසිරීම වෙන වෙනම අධ්‍යයනය කරනවා කියලා කිව්වා. ඒ කියන්නේ මොන ආර්ථික විද්‍යාව ගැනද?
සූක්ෂම ආර්ථික විද්‍යාව. ඇයි පුතේ එහෙම කියන්නේ? පුතේ මෙතනදී අපි ගන්න කුඩා ඒකක විදියට මේ කට්ටිය. මේ කුඩා ඒකක විදියට ගන්න මේ කට්ටිය. ඉතින් මේගොල්ලෝගේ හැසිරීම අපිට ගන්න පුළුවන් මොන ආර්ථික විද්‍යාවටද? සූක්ෂම ආර්ථික විද්‍යාවට. කියන්නේ පළවෙනි ඡේදයක් තියෙනවා. ඒ ඡේද පොඩ මාත් එක්ක කියවන. ඔයගේ ටියුට් එකේ බලන්න පුතේ. ඔයගේ ටියුට් එකේ ඡේදයක් තියෙනවා. ඡේද පොඩක් කියවන මාත් එක්ක. ආර්ථිකයේ සමන් වී ඇති ආයතන පුද්ගලයන් වැනි එක් එක් අංශ සහ ආර්ථික විචල්්‍ය ආදී කුඩා ඒකක වෙන්වෙන් වශයෙන්ගෙන ඒවායේ හැසිරීම අධ්‍යයනය කිරීම සූක්ෂම ආර්ථික විද්‍යාවේදී සිදුවේ. දැක්කද පුතේ? එක් එක් අංශ ඉන්නවා. ඒ වගේම විචල්යන් තියෙනවා. ඒගොල්ලෝගේ හැසිරීම වෙන්වෙන් වශයෙන් වරගෙන ඒගොල්ලෝගේ හැසිරීම අධ්‍යයනය කරනවා. මේ කියන්නේ සූක්ෂම ආර්ථික විද්‍යාව ගැන තමයි. එන්න පුතේ පළවෙනි ඡේදය. සූක්ෂම ආර්ථික න්‍යාය අවධානය යොමු කරනුයේ ආර්ථික පද්ධතියක් තුළ සිටින පාරිභෝගිකයන්, ශ්‍රමිකයන්, නිෂ්පාදන ආයතන හා ආණ්ඩුව වැනි තීරණ ගන්නා විවිධ ඒකකයන්හි හැසිරීම විග්‍රහ කිරීම කෙරෙහිය. මම කියපු මේ වගේ කට්ටියගේ හැසිරීම විග්‍රහ කිරීම. එකී ඒකක විකල්ප හමුවේ තේරීම් කරන ආකාරය, එම තේරීම් නිසා ඇතිවන ප්‍රතිඵලත් මෙහිදී විශ්ලේෂණය කෙරේ. නිෂ්පාදන ආයතන, කුටුම්බ යන ඒකකයන්හි හැසිරීම මෙහිදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කෙරේ. පුතේ මේ දෙන්න තමයි පාරිභෝගිකයන්. කියන්නේ කුටුම්බ, නිෂ්පාදන ආයතන. මේ දෙකොල්ල තමයි වැදගත්ම. ආර්ථිකය දුවන්නේ මේ දෙකොල්ල නිසා. රජය නිසා නෙවෙයි. රජයක් හිටියා නැත්නම් ආර්ථිකය දුවනවා. නිෂ්පාදනය, බෙදාහැරීම, පාරිභෝජනය. ඒගොල්ලෝ වෙන්නේ මෙන්න මේ දෙන්න තමයි ඒකට සම්බන්ධ වෙන්නේ. නිෂ්පාදනය කරන්න බෙදාහරින්නේ මේගොල්ලෝ, පාරිභෝජනය කරන්නේ මේගොල්ලෝ. මේ දෙන්න තමයි අනිවාර්යයෙන්ම ඕනේ ආර්ථිකයට. හරි? බලන්න පුතේ මෙතන තියෙනවා සූක්ෂම ආර්ථික විද්‍යාවේදී අධ්‍යයනය කරන ඒකක සඳහා නිදසුන්. පුතේ හොඳට බැලුවොත් ඔයාලට පේනෙයි බලන්න මෙතන හැම දෙයක්ම තියෙන්නේ මේ එක ඒකකයකට අදාළව. මුළු ආර්ථිකයම එකට නෙමෙයි. ආර්ථිකය වෙන වෙනම තමයි අරන් තියෙන්නේ. බලන්න හොඳට. භාණ්ඩයක මිල බලන්න පුතේ ඒක වචනයනේ භාණ්ඩයක. භාණ්ඩවල මිල නෙමෙයි. බහුවචන නෙමෙයි. ඔක්කොම භාණ්ඩවල මිල නෙමෙයි. භාණ්ඩයක මිල. එහෙනම් බලන්න භාණ්ඩයක ඉල්ලුම කිව්වත් එකයි. භාණ්ඩයක සැපයුම කිව්වත් ඒත් එකයි. භාණ්ඩයක මිල කියලා කිව්වත් ඒත් එකයි පුතේ. මිල තීරණය වීම ආදී. මිල ඉල්ලුම සැපයුම මිල භාණ්ඩයක. හරි. භාණ්ඩයක ඉල්ලුම කිව්වත් භාණ්ඩයක සැපයුම කිව්වත් භාණ්ඩයක මිල කිව්වත් මේ හැම දෙයකින් අපි කතා කරන්නේ සූක්ෂම ආර්ථික විද්‍යාවට අදාළ දේවල්. නිදසුන්. ඊළඟට නිෂ්පාදනයක ආයතනයක තමයි ආයතනයක නිෂ්පාදන ශිතය. පුතේ එක ආයතනයක ආයතන ඔක්කොගෙම නිෂ්පාදන ශිතය අපි කවදාකවත් ගණනය කරන්නේ නැහැ. ආයතනයක නිෂ්පාදන ශිතය කියන්නේ එක ආයතනයක නිෂ්පාදන ශිතය. අපි කතා කරනවා මොකද්ද මේ නිෂ්පාදන ශිතය කියන්නේ කියලා. මතක තියාගන්න ආයතනයකනේ නිෂ්පාදන ශිතය කිව්වොත් ඒක ඇවිල්ලා මොකද්ද? සූක්ෂමයි. ඒක ඇවිල්ලා මොකද වෙන්නේ පුතේ? සූක්ෂමයි. ඊළඟට බලන්න ආයතනයක නිෂ්පාදන පිරිවැය. ඒත් එකයි ආයතනයක පිරිවැය. ඒත් හරි. ඊළඟට බලන්න එක් භාණ්ඩවල වෙළඳපොළ ක්‍රියාකාරීත්වය. භාණ්ඩවල හැසිරීම වෙන වෙනම බලනවා. භාණ්ඩවල ක්‍රියාකාරීත්වය වෙන වෙනම. එක් භාණ්ඩවල වෙළඳපොළ ක්‍රියාකාරීත්වය. ඒත් හරි. ඒත් සූක්ෂමයි. ඊළඟට බලන්න වෙළඳපොළේ පාරිභෝගික හැසිරීම. වෙළඳපොළේ පාරිභෝගිකයන් හැසිරීම කරන ආකාරය. ඒකත් පුතේ සූක්ෂමයි. හරි. වෙළඳපොළේ පාරිභෝගික අපි කියනවා පාරිභෝගිකයන් කියන්නේ යාගේ හැසිරීම විග්‍රහ කිරීම සූක්ෂමයි. ඊළඟට ව්‍යාපාර ආයතනවල වෙළඳපොළ ක්‍රියාකාරීත්වය. ව්‍යාපාර ආයතනයක වෙළඳපොළ ක්‍රියාකාරීත්වය ගත්තත් ඒත් එහෙමයි. හිඟකම අන්න මතක තියාගන්න පුතේ හිඟකම කියන්නේ අපි කතා කරනවා ඉස්සරහට හිඟකම. මේ හිඟකම කියන දේ මටත් පොදුයි යාටත් පොදුයි. මුළු රටටම පොදුයි මුළු රටටම ලෝකෙටම පොදුයි. නමුත් පුතේ එක එක්කෙනාගේ හිඟකම අධ්‍යයනය කරනවා නම් තමන්ගේ වුණා ගැන බලන්න ඕනේ. පුතේ සම්පත් හිඟ වෙන්නේ උදාහරණ සම්පත් හිඟ වෙන්නේ තමන්ගේ වුණාවනට අනුව. මගේ වුණා අසීමිත ඉන්නා මගේ ගාව තියෙන සම්පත් ප්‍රමාණවත් නැහැ. අන්න මගේ සම්පත් හිඟයි. ඔයාගේ ගාව තියෙන වුණා වලට ඔයාගේ සම්පත් ප්‍රමාණවත් නැහැ. අන්න ඒක නිසා ඔයාගේ සම්පතොත් හිඟයි. සමහර විට මගේ ගාව තියෙන සම්පත් ටික ඔයාගේ වුණාන් වලට ප්‍රමාණවත් ඇති. මගේ ගාව තියෙන සම්පත් ටික ඔයාගේ වුණාන් වලට ප්‍රමාණවත් ඇති. නමුත්
ඔයා ගාව තියෙන සම්පත් ඔයාගේ උමතුන් වලට ප්‍රමාණවත් නැහැ. අන්න ඒකයි අපි කියන්නේ හිඟයි කියන්නේ. පුතේ ඒක මට වෙනයි ඔයාට වෙනයි මෙයාට වෙනයි නේද? මගේ සම්පත් ඔයාගේ සම්පත් එක්ක දාලා හරියන්නේ නැහැ. ඔයාගේ උමනා එක්ක දාලා හරියන්නේ නැහැ. මගේ සම්පත් බලන්න මගේ උමනාවත් එක්ක. එතකොට තමයි මම කියන්නේ හිඟයි කියන්නේ. තේරෙනවද? ඒ කියන්නේ හිඟකමක් කියන්නේ මිනිස්සගේ මිනිස්සට වෙන වෙනම බලන්න ඕනේ. එහෙනම් මොන ආර්ථික විද්‍යාවද? සූක්ෂම ආර්ථික විද්‍යාව. පැහැදිලි? ඊළඟ විකල්ප අතරින් තේරීම. පුතේ තේරීම් කරන්නේ ඔයා තේරීම් කරන්නේ ඔයාට ඕන විදියට. මම තේරීම් කරන්නේ මට ඕන විදියට. පැහැදිලි? ඊළඟ ආවස්තික පිරිවැය. තේරීම නිසා ඇති වෙන පිරිවැය තමයි අපි කියන්නේ ආවස්තික පිරිවැය කියන්නේ. ඒකත් සූක්ෂමයි. ආන්තික පිරිවැය මතක තියාගන්න ආන්තික පිරිවැය කියන්නේ සූක්ෂමයි. හරි ඔළුවේ තියාගන්න. මෙතන මේ තියෙන නිදසුන් ඔක්කොම කටපාඩම් වෙන්න ඕනේ නැහැ. හැබැයි මෙතන තියෙන ඒවා ඔක්කොම සූක්ෂමයි කියලා ඔයාලට දැනෙන්න ඕනේ. ඔයා පාඩම් කරන වාරයක් පාසා මේවා ටික හොඳට කියවන්න උඩ ඉන යට. මේවා ටික හොඳට කියවන්න. මතකද කියලා බලන්න. මේවා කටපාඩම් කරන්න එපා. නමුත් මේවා කියලා දැකලා තියෙන්න ඕනේ. ඔයාගේ අහුවොත් එහෙම මේක සූක්ෂමද සාරවද කියලා ඔයාලට කියන්න පුළුවන් වෙනව නෑ මේක සූක්ෂමයි. නෑ මේක සාරවයි කියලා. පැහැදිලිද? අපි එතනින් ඊට යමු. දැන් අපි කතා කරමු උදේ. ආර්ථික පද්ධතිය ගන්න. මේ ආර්ථික පද්ධතිය හැසිරීම තියෙනවනේ. මේ ආර්ථික පද්ධතිය හැසිරීම. මේ ආර්ථික පද්ධතිය වල හැසිරීම මේ ආර්ථික පද්ධතිය කුඩා එකක තියෙනවා. මේ කුඩා එකක තියෙනවනේ මේ කලින් කොහොමද කුඩා එකක. මේ තියෙන මේ වලින් ඉන්නේ මේ තියෙන්නේ මම මෙහෙම ගන්නවා. මම මෙහෙම ගන්නවා. මේ තියෙන ආර්ථික පද්ධතිය. ආර්ථික පද්ධතිය. මම මේකේ නිල් පාට කොට වලින් පෙන්නනවා. ඒතුළු නිල් පාට කොට වලින් පෙන්නනවා. මේ ඇතුළේ තියෙන නිල් පාට කොට වලින් පෙන්නන්නේ කුඩා ඒකක. කුඩා ඒකක. අර වගේමයි. කුඩා ඒකක. නැත්නම් විචලන. කුඩා ඒකක නැත්නම් විචලන. මේගොල්ලන්ගේ හැසිරීම සාරාංශිකයේ දිවෙන්නේ සමස්තයක් විදිහට අධ්‍යයනය කරනවා. මෙතන දිවෙන්නේ සමස්තයක් විදිහට අධ්‍යයනය කරනවා. ඒ කියන්නේ මේ හැමෝගෙම හැසිරීම එකට විග්‍රහ කරනවා. හරියට නිකන් ලොකු පන්තියක ගන්න. ළමයි 1000ක් ළමයි 150ක් 200ක් ඉන්න පන්තියක ගන්න. එතනදී පුතේ එක එක ළමයාව වෙන වෙනම ફોකස් කරන්නේ නැහැ. ළමයි ඔක්කොම එකට තමයි බලන්නේ. මේ මගේ ළමයි. මේ ළමයි ඔක්කොම අහගන්න. හරියට නිකන් අර ලෙඩ ඔක්කොම එකට දාලා එකට බෙහෙත් දෙනවා. තේරෙනවද? අන්න ඒ වගේ කේස් එකක්. එතකොට මෙතනදී වෙන්නේ ඒ වගේ කේස් එකක්. මුළු රටම ගැන එකට කියනවා. තේරෙනවද? එහෙනම් අපි කියන මොනවාද විද්‍යාව කරන්නේ? සාරවාර්ථික විද්‍යාව. මොනවාද විද්‍යාව දුන්නේ? සාරවාර්ථික විද්‍යාව. ඉතින් සාරවාර්ථික විද්‍යාවේ මොකද සිද්ධ වෙන්නේ? කුඩා ඒකක නැත්නම් විචල්යන් ගේ හැසිරීම කොහොමද අධ්‍යයනය කරන්නේ? කියන්නේ කොහොමද අධ්‍යයනය කරන්නේ? කියන්නේ වචන කියන්නේ සමස්තයක් ලෙස කොහොමද අධ්‍යයනය කරන්නේ? සමස්තයක් ලෙස. මේක අධ්‍යයනය කරේ වෙන වශයෙන් මේක අධ්‍යයනය කරන්නේ කොහොමද? සමස්තයක් ලෙස. එනවද කියන්නේ ආර්ථික පද්ධතියක කුඩා ඒකකෙහිවත් විචල්යන් නැත්නම් කුඩා ඒකක හෝ විචල්යන්ගේ හැසිරීම කොහොමද අධ්‍යයනය කිරීමද? සමස්තයක් ලෙස අධ්‍යයනය කිරීම. කොහොමද අධ්‍යයනය කිරීමද? සමස්තයක් ලෙස අධ්‍යයනය කිරීම. එක පාඩක් කියන්නේ මොකද? ආර්ථික පද්ධතියක කුඩා ඒකක හෝ විචල්යන්ගේ හැසිරීම සමස්තයක් ලෙස අධ්‍යයනය කිරීම. කොහොමද අධ්‍යයනය කිරීමද? සමස්තයක් ලෙස අධ්‍යයනය කිරීම. අය කියන්නේ ආර්ථික පද්ධතියක කුඩා ඒකක හෝ විචල්යන්ගේ හැසිරීම සමස්තයක් ලෙස අධ්‍යයනය කිරීම. කොහොමද අධ්‍යයනය කිරීමද? සමස්තයක් ලෙස අධ්‍යයනය කිරීම. පුතේ හැමෝම පොඩ තනියෙන් කියන්න පුළුවන්ද බලන්න. හැමෝම තනියෙන් කියන්න පුළුවන්ද කියලා බලන්න. තනියෙන් කියන්න පුළුවන්ද බලන්න. කියන්න පුළුවන් කියනවා ඔයගොල්ලෝ තියෙනවා. ඔළුවේ නැති දෙයක් කියන්න බෑ පුතේ. බලන්න නැතුව තනියෙන් කියන්න පුළුවන් බලන්න. බලන්න නැතුව පොඩක් ඒ චිත්‍ර වගේ දේ ඔළුවේ මවා ගන්න. තනියෙන් කියන්න පුළුවන්ද බලන්න. කොහොමද අධ්‍යයනය කරන්න ඕනේ? සමස්තයක් ලෙස කුඩා එකක හෝ විචල්යන්ගේ හැසිරීම සමස්තයක් ලෙස අධ්‍යයනය කිරීම. පුතේ මම අහන කෙනා පොඩක් මේක කියන්න. තුෂිනි පොඩක් කියන්න. සාරවාර්ථික විද්‍යාව කියන්නේ මොකද්ද? කියන්න තුෂිනි. මොකක්ද සාරවාර්ථික? ආර්ථික පද්ධතියක කුඩා එක්ක හෝ විචල්යන් සමස්ත එක් පද්ධතිය සමස්තයක් ලෙස අන්නහරි කුඩා එකක හෝ විචල්යන්ගේ හැසිරීම මොකද පුතේ? කුඩා එකක හෝ විචල්යන්ගේ මොකද්ද? හැසිරීම
කොහොමද දෙන කරනවද පුතේ? මොකක් ලෙසද? සමස්තය. සමස්තයක් ලෙස අධ්‍යයනය කිරීම. හරි පුතේ. මට පොඩ්ඩක් රශ්මි පුතේ කියන්න පුතේ මොකද්ද සාරවාර්ථික විද්‍යාව කියන්නේ? ආර්ථික පද්ධතියක් තුළ ඇති කුඩා එකකයන් හෝ විචල්‍යයන්ගේ හැසිරීම සමස්තයක් ලෙස අධ්‍යයනය කිරීම. අධ්‍යයනය කිරීම නියමයි පුතේ. පොඩ්ඩක් නෙත්මි හංසිකා පොඩ්ඩක් එකපාරක් කියාගෙන යන්න පුතේ මොකද්ද සාරවාර්ථික විද්‍යාව කියන්නේ? ආර්ථික පද්ධතියක් තුළ ඇති කුඩා ඒකක හෝ විචල්‍යයන්ගේ හැසිරීම සමස්තයක් ලෙස අධ්‍යයනය කිරීම. හරි පුතේ නියමයි ආ. හරි. අපි හැමෝම එකපාරක් කියන්න යනවා ආර්ථික පද්ධතියක කුඩා ඒකක හෝ විචල්‍යයන්ගේ හැසිරීම විචල්‍යයන්ගේ මොකද පුතේ? හැසිරීම කොහොමද අධ්‍යයනය කරන්නේ? සමස්තයක් ලෙස අධ්‍යයනය කිරීම. ලියන්න පුතේ ලියන්න. ලියන්න පුතේ. සාරවාර්ථික විද්‍යාව කියන්නේ මොකක්ද කියලා ලියන්න. ලියන්න වරන රිජෙක්ට් දාන්න. හරි පුතේ. හරි පුතේ. ඒකටම ලියන්න. මෙතන මේ උඩ රූල් ටික ඔයාලා ලිව්වනේ. නැතහොත් කියලා දාලා ආපහු ලියාගෙන යන්න තව එක මං ඡේදයක් මං තව නිර්වචනයක් කියන්න මේකම තවත් විදියක්. ලියන්න පුතේ මං කියන්න තවත් නිර්වචනයක්. ඒක ලියන්න නැතහොත් කියලා දාලා තවත් නිර්වචනයක් ලියාගෙන මං කියන්න. නැතහොත් කුටුම්බ නිෂ්පාදන ආයතන හා රජය වැනි කුටුම්බ නිෂ්පාදන ආයතන 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 රජය වැනි ඒකකයන්හි හැසිරීම නිසා කුටුම්බ නිෂ්පාදන ආයතන රජය වැනි 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 ඒකකයන්හි හැසිරීම නිසා කුටුම්බ නිෂ්පාදන ආයතන රජය වැනි
ඒකකයන්හි හැසිරීම නිසා ඒකකයන්හි හැසිරීම නිසා සමස්ත ආර්ථිකයට සිදුවන බලපෑම අධ්‍යයනය කිරීමයි. සමස්ත ආර්ථිකයටම ඇතිවන බලපෑම අධ්‍යයනය කිරීමයි. ඒකකයන්හි හැසිරීම නිසා සමස්ත ආර්ථිකයටම සිදුවන බලපෑම අධ්‍යයනය කිරීමයි. හරිද? අය ඉතුරු ඡේද කියන්නේ මම ඒ කටින් කියපු එක කියවන්න. මම ඒ කටින් කියපු නිර්වචනය අපේ එකපාරක් කියන්න. කුටුම්බ කියවන තේම මතක හමු කියන්නේ කුටුම්බ නිෂ්පාදන ආයතන රජයේ වැනි ඒකකයන්හි හැසිරීම නිසා සමස්ත ආර්ථිකයටම සිදුවන බලපෑම අධ්‍යයනය කිරීමයි. පුතේ තේරෙනවද? පුතේ බලන්න පොඩේ බලන්න. එතනදී කතා කරන්නේ මේගොල්ලෝගේ හැසිරීම නෙමෙයි. මේගොල්ලෝගේ හැසිරීම නිසා මෙන්න මේ කට්ටියගේ හැසිරීම නිසා මේ කට්ටියගේ හැසිරීම නිසා මේගොල්ලෝගේ හැසිරීම තියෙනවනේ. මේගොල්ලෝගේ හැසිරීම නිසා සමස්ත ආර්ථිකයටම බලපෑම. සමස්ත ආර්ථිකයට වන බලපෑම බලපෑමයි අධ්‍යයනය කරන්නේ. කියනවා කියන්නේ මේගොල්ලෝගේ හැසිරීම නිසා සමස්ත ආර්ථිකයට සිදුවන බලපෑමයි අධ්‍යයනය කරන්නේ. පුතේ මම කියන පුතේ උද්දමනයක් ඇතිද? පුතේ ඔයා ඕලෙල් වල ඉගෙන ගන්නත් ඇති සමහරට නැතුවත් ඇති. මම කියලා දෙන්නම්. උද්දමනයක් කියන්නේ පුතේ රටේ මිල මට්ටම එන්න වැඩි වෙනවා කියන්නේ. ඔයා අහලා ඇති ඔයාලගේ අම්මලා තාත්තලා ඒ දවස්වල කියනවා මේ බාණ්ඩේ මේ ගානට තිබ්බේ. සමහරට ඔයාලගේ සීයලා වගේ කතා කරනකොට කියනවා ඇති අපි ඒ දවස්වල පාන් ගෙඩියක් ගත්තේ 7.2යි 7.3යි. අපි බත් පැකට් එක ගත්තේ 7.25ට. එහෙම කියලා කියනවා ඇතිනේ. එහෙම කියනවා. පුතේ ඒ 7.25ට තිබ්බ පාන් ගෙඩිය 7.25ට තිබ්බ බත් පැකට් එක අද රුපියල් 150ක්වත් ගන්න බෑ. ඇයි ඒ? ඇයි පුතේ? මේ කියන මුළු රටේම මිල මට්ටම් පොදුවේ වැඩි වෙනවා. දැක්කද? මිල මට්ටම් පොදුවේ වැඩි වෙනවා. මේකට තමයි අපි කියන්නේ උද්දමනය කියලා. මොකක්ද කියලා පුතේ? උද්දමනය. එහෙනම් උද්දමනය කියන්නේ මොකක්ද කියලා මම නිර්වචනයක් කළොත් පොදු මිල මට්ටමේ සිදුවන අඛණ්ඩ වැඩි වීම. පොදු මිල මට්ටම අඛණ්ඩව වැඩි වෙනවා නම් අපි ඒකට කියන්නේ මොකක් කියලාද පුතේ? උද්දමනය. මොකද උද්දමනය කියන්නේ පොදු මිල මට්ටම අඛණ්ඩව වැඩි වීම. ඒක වැඩක් නෑ ඔයාලට මම ඉස්සරහට කතා කරන්න. ඔයාලට අදාළ වෙනම පාඩම් තියෙනවා. හරි? 13 මාසෙකට වෙනකොට ඔයාලට අදාළ වෙනම පාඩම් තියෙනවා. අපි ඒවා කතා කරනවා. පැත්තට දාන්න. ඒතර පුතේ උද්දමනයක් කියන්නේ ඒක සූක්ෂමද සාරවද? සූක්ෂමද සාරවද? කියන්නේ උද්දමනයක් කිව්වම වෙනමද අධ්‍යයනය කරේ? නෑ ඒක සාරවයි. ඇයි ඒ? සමස්තයක් ලෙස. ඒ කියන්නේ පුතේ මේ එක ආයතන නිෂ්පාදන ආයතන තමන්ගේ භාණ්ඩවල මිල වැඩි කරනවා. හැමෝම මිල වැඩි කරන්න ගත්තම මුළු රටේම මිල වැඩි වෙනවා. අන්න පුතේ උද්දමනයක් ඇති වෙනවා. අන්න පුතේ සාරවයි. හරිද? මම කියනවා පොදු මිල මට්ටම. පොදු මිල මට්ටම කියන්නේ මොකද්ද? එක භාණ්ඩයක මිල නෙමෙයි. පොදු මිල මට්ටම. පොදු මිල මට්ටම කියන්නේ මොකක්ද? ඒකත් සාරවයි පුතේ. මම කියන්නේ ආර්ථික වෘද්ධිය. ආර්ථික වෘද්ධිය. සමස්ත ආර්ථිකයේ සිද්ධ වන වර්ධනය. එහෙනම් සූක්ෂමද සාරවද? කියන්නේ සාරවයි. ආර්ථික වර්ධනයේ ආර්ථික වෘද්ධිය කියන්නේ ඒක. මම කියනවා සේවා නියුක්තිය. එහෙම කිව්වොත් සේවා නියුක්තිය කියන්නේ පුතේ මේ මුළු රටේම සේවා නියුක්තිය. ශ්‍රී ලංකාවේ සේවා නියුක්තිය. එහෙනම් පුතේ ඒකත් උකද? සාරවයි. ශ්‍රී ලංකාවේ ගෙවුම් ශේෂය. පුතේ ගෙවුම් ශේෂය කියලා දේ වරම මොකද්ද කියලා පැහැදිලි වෙයි. ගෙවුම් ශේෂය කියලා කියන්නේ පුතේ අපේ රට පිට රටත් එක්ක සිදු කරන ගනුදෙනු වාර්තා කරන ලේඛනයක්. මේ ලේඛනයේ ශේෂය තමයි ගෙවුම් ශේෂය. අන්න ඒ ගෙවුම් ශේෂය කියන්නේ මුළු රටම එකටම නේද පුතේ? අන්න. තේරෙනවද? උද්දමනය, අවදමනය, ආර්ථික වෘද්ධිය මම කියන පොලි අනුපාතිකය. පුතේ පොලි අනුපාතිකය මම කිව්වද මහජන බැංකුවේ පොලි අනුපාතිකය කියලා? මහජන බැංකුවේ පොලි අනුපාතය නම් සූක්ෂමයි. හැබැයි නිකම් පොලි අනුපාතය කිව්වොත් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? සාරයි. ඒ පොලි අනුපාතය කියන්නේ මුළු රටේම පොලි අනුපාතය. පැහැදිලි?
එන සේවා නියුක්තිය. එතකොට උද්දමනය, අවදමනය, ආර්ථික වර්ධනය ඔය මොන දේ කිව්වත් ජීවුම් ශේෂ්ත්‍රයේ මුදල් සැපයුම. ඔයාලට කිව්ව ගමන් තේරෙනවා මුදල් සැපයුම කියන්නේ රටේ මුදල් සැපයුම. එහෙනම් පුතේ සාරවයි. පැහැදිලි. මුදල් සැපයුම කවදාකවත් සූක්ෂම වෙන්න බෑනේ බං. තේරෙනවද? මුදල් සැපයුම සූක්ෂම වෙන්න බෑ. මුදල් සැපයුම කියන්නේ සාරවයි. ඔයා වචනෙන් අල්ලගන්න. ඔයාලට තාම ඔය වචන වල තේරුම වහන්න දන්නේ නැහැ. මොකද්ද මුදල් සැපයුම කියන්නේ කියලා ඔයාලට මම පැහැදිලි කරන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද ඔයාලට ඒවට ලොකු පාඩම් තියෙනවා. හැබැයි තේරුම් ගන්න මුදල් සැපයුම කියන්නේ මේ රටේ තත්ත්වයක්. මුළු රටේම තියෙන මුදල් තොගය තමයි මුදල් සැපයුම කියන්නේ. ඒතර මේක සූක්ෂම වෙන්න බෑනේ. ඒක සාමාන්‍යයි. පැහැදිලි. එන්න උදේ. එන්න මෙතන සාර්වාර්ථික විද්‍යාවට අදාළ නිදසුන් තියෙනවා. අපි බලමු මොකද මේ සාර්වාර්ථිකයට අදාළ නිදසුන් කියලා පොඩ්ඩක් කියවන යන්න. කියවන්නද? සාර්වාර්ථික විද්‍යාවේදී අධ්‍යයනය කෙරෙන ඒකක සඳහා නිදසුන්. මොනවද මේ නිදසුන් කියන්නේ? සමස්ත නිමවුම් මට්ටම දැක්කද පුතේ? එක ආයතනයක නිමවුම නෙමෙයි. සමස්ත නිමවුම් මට්ටම මුළු රටේම. හරිද? ඊළඟට සමස්ත ආදායම් මට්ටම එක පුද්ගලයෙක්ගේ එක ආයතනයක ආදායම නෙමෙයි. මුළු රටේම ආදායම සමස්ත ආදායම. ඊළඟට ආර්ථික උත්පාත අවපාත වර්ධනය කියන්නේ වැඩි වීම, වර්ධනය වීම, පිරිහීම මේ වගේ දේවල්. උද්දමනය ඒකත් එහෙමයි. උද්දමනය කියන්නේ රටේම. ඊළඟට සේවා නියුක්තිය ඒකත් රටේම තත්ත්වයක්. සේවා වියුක්තිය ඒකත් එහෙමයි. ඊළඟට ආයෝජනය අපි මේ එක පුද්ගලයෙක්ගේ ආයෝජනයක් ගැන නෙමෙයි කතා කරන්නේ. ආයෝජනය කියන්නේ මුළු රටේම. අපි කියනවා ලංකාවේ ආයෝජනයට වඩා ඇමරිකාවේ ආයෝජන මට්ටම වැඩි. දැක්කද? රටක් විදිහට කියන්නේ. ආර්ථික වෘද්ධිය හා පසුබැසීම. ඊළඟට ගෙවුම් ශේෂය. ඊළඟට විනිමය අනුපාතිකය. විනිමය අනුපාතිකය කියන්නේ මොකද්ද පුතේ? මේක දන්නේ නැත්නම් මම පැහැදිලි කරනවා. විනිමය අනුපාතිකය කියන්නේ මොකක්ද? දැන් අපි කියන්නේ ඩොලර් එක රුපියල් 200යි කියලා. ඩොලර් එක රුපියල් 200යි කියන්නේ අන්න විනිමය අනුපාතිකය. ඒ කියන්නේ විනිමය වල මිල. විනිමය කියන්නේ මොකක්ද? මුදල්. විනිමය කියන්නේ මුදලේ මිල. විනිමය අනුපාතිකය කියන්නේ වචන තේරුමෙන් ගන්න විනිමය අනුපාතිකය. අනුපාතිකයක් කියන්නේ සාමාන්‍යයෙන් තීරණය වෙන මිල මට්ටමක් වගේ. මිල. ඒතකොට විනිමය අනුපාතිකය කියන්නේ මුදලේ මිල. හරි. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ රුපියලේ මිල. ඩොලර් එකේ මිල ලංකාව මුදලේ කියනවා. අන්න අපි කියන ඩොලර් එක රුපියල් 200යි. අන්න විනිමය අනුපාතිකය තමයි මම කියන්නේ. පැහැදිලිද? තවත් රටක මුදල් එක්ක තවත් රටක සමග හුවමාරු වෙන අනුපාතය. පැහැදිලි? එකට 200යි. ඩොලර් එකට 200ක්. අන්න විනිමය අනුපාතිකය. පැහැදිලි? හරි. ඒකත් ඇවිල්ලා සාරවයි නේද? මේක ආයතනයක දෙයක් නෙමෙයිනේ. ඊළඟට මුදල් සැපීම මං කිව්වා යාට. ආනයනය හා අපනයනය නියමයි. පැහැදිලිද? මම තව දෙයක් අහන්න. මම මේක එක ළමයකින් අහන්න. මම මේක බලන්න. ඔයා කැමති උත්තරයක් දෙන්න. කමන්න. ඔෂිනි ඕනෙලා. පුතේ මට කියන්න රජයේ හැසිරීම. රජයේ හැසිරීම කිව්වොත් මේක සූක්ෂම සාරයි. ඔෂිනි ඕනෙලා මට පොඩක් මයික්‍රොෆෝන් කරලා කියන්න. රජයේ හැසිරීම කිව්වොත් සූක්ෂම සාරයි. සූක්ෂමයි. නියමයි. සූක්ෂමයි. ගොඩක් කටේ හිතන්න පුළුවන්. ඔබ සාරවයි. අය පුතේ සාරවයි කියලා හිතන්නේ. එයාට හිතෙන්න පුළුවන් රජයක් නේ. රටකටම රජයක් ඉන්නේ එක්කෙනයිනේ. ඉතින් එයා සාරවයිනේ කියලා හිතෙන්න පුළුවන්. නෑ පුතේ. මේ බලන්න. කුඩා ඒකක කියලා කියන්නේ කුටුම්බ නිෂ්පාදන ආයතන රජය. මේ ඉන්නේ කුඩා ඒකක. එතකොට රජය කියන්නේ කුඩා ඒකකයක් කියලා මතක තියාගන්න. එක ඒකකයක් යුනිට් එකක්. එතකොට මේ යුනිට් එකේ හැසිරීම බලුවොත් මේ යුනිට් එකේ හැසිරීම කියන්නේ සූක්ෂමයි. හැබැයි මේගොල්ලෝ කරන කාරණයක් නිසා ආර්ථිකයට බලපෑම තියෙනවා. මේ විතර රජය බදු අය කිරීම අංගින හොඳට හංගි මේක පටල ගන්න ඕනද? රජය බදු අය කිරීම වැඩි කරනවා. බදු අය කිරීම වැඩි කරන නිසා උද්දමනය තීව්‍ර වෙනවා. මං කියුව දෙයක් කරනවා. රජය බදු අනුපාතික වැඩි කිරීම නිසා උද්දමනය තීව්‍ර වෙනවා. මට කියන්නේ දැන් මේක සූක්ෂමද සාරද? අමන්ති මට කියන්නේ රජය බදු පනවන එක වැඩි කරනවලු. ඒක නිසා උද්දමනය තීව්‍ර වෙනවලු. මම මේ කිව්ව සිද්ධිය සූක්ෂමද සාරවද? ඇහුණා පුතේ මොකද? සාරවයි. ඔය කියන දේ මට පේනවා සාරවයි. ඇයි පුතේ සාරවයි කියන්නේ? නියමයි. ඒක සාරවයි කියලා කියන්නේ පුතේ
ඇයි එයා කරන බලපෑම නිසා මෙන්න මේ සමස්ත ආර්ථිකය නැතුව බලපෑමක් තමයි උද්දමනය. නැත්නම් රජය ගන්න ක්‍රියාමාර්ගයක් නිසා සේවා නියුක්තිය වැඩි වීම. අන්න සේවා නියුක්තිය කියන්නේ සාරවයි. එහෙනම් එකක් සාරයි. පැහැදිලිද? පැහැදිලිද මම කියන්නේ? ඔයාලට තේරෙනවද? එහෙනම් මතක තියාගන්න රජයේ හැසිරීම කිව්වත් කුටුම්බයන්ගේ පාරිභෝගිකයන්ගේ හැසිරීම කිව්වත් නිෂ්පාදකයෙකුගේ හැසිරීම කිව්වත් ඔය ඔක්කොම මොන ආර්ථික විද්‍යාවටද අදාළ සූක්ෂම. හැබැයි මේගොල්ලෝ කරන ක්‍රියාකාරකම් නිසා සාරවා සමස්ත ආර්ථික නැති වෙන බලපෑමක් කිව්වොත් ඒක කියන්නේ සාරයි. පැහැදිලිද? තේරෙනවද? දැන් ඔයා ලියාගන්න ඒක ලියලා නැහැ. සූක්ෂම පැත්තේ. මේ සූක්ෂම පැත්ත ලියාගන්න රජයේ හැසිරීම කියලා. රජයේ හැසිරීම කියලා ලියාගන්න. ඒකත් පුතේ සූක්ෂමයිනේ. ඒක ලියලා නැහැනේ. රජයේ හැසිරීම. රජයේ හැසිරීම. හරි. එන්න පුතේ. ධාතුන්වෙනි පිටුවට එන්න. ධාතුන්වෙනි පිටුවට එන්න පුතේ. 13. මේ 13වෙනි පිටුවේ ඔයාලට කරන්න එක්සර්සයිස් එකක් තියෙනවා. පොඩක් එක්සර්සයිස් එක කියවුමත් එක්ක පහත දැක්වෙන ආර්ථික සංසිද්ධීන් අයත් වන්නේ සූක්ෂම ආර්ථික විද්‍යාවටද නැතහොත් සාර්වාර්ථික විද්‍යාවටද යන්න දක්වන්න. දක්වලා පුළුවන් නම් හේතුකුත් ලියන්න. හරි. පුළුවන් නම් ඒක හේතුව දක්වලා කියන්නේ ඒක සූක්ෂමද සාර්වද කියලා ලියලා ඉස්සරහින් හේතුවත් ලියන්න. පුළුවන් නම් මේ පහම කරන්න. මෙතන පහක් තියෙනවා. මම මේ පහ සාකච්ඡා කරන්න. තනියෙන් කරන්න. ඔයාලට ෂුවර් නැත්නම් පැන්සලෙන් කරන්න. ෂුවර් නැත්නම් පැන්සලෙන් කරන්න උදේ. මම කියන්නේ හැමෝම පැන්සලෙන් කරන්න. නැත්නම් ආයි වැරදි වුණොත් වැරදි දාලා ලියාගන්න ඉඩ නැති වුණොත් ප්‍රශ්නයක් තියෙනවනේ. ඉඩ නම් තියලා තියෙන්නේ. උනාට ෂුවර් නැහැ.
හරි පුතේ දැන් අපි සාකච්ඡා කරමු. දැන් අපි සාකච්ඡා කරමු. එනෝදේ එන්න අපි යමු පළවෙනි එකට. කියවන්නේ රජය ශ්‍රී ලංකාවේ අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා එකතු කළ අගය මත බදු. ඒ කියන්නේ වැට් ප්‍රතිශතය 8% දක්වා පහත හෙලීම සූක්ෂමද සාරවද? හොඳට හිතන්න. වැට් අනුපාතය කියලා කිව්වොත් ඒක බදු ක්‍රමයක් එච්චරයි. ඒක බදු වර්ගයක් විචල්යක් එච්චරයි. හැබැයි මෙතන කියලා නැහැ එයා වැට් අඩු කරපු හින්දා මොකද්ද උනේ කියලා නැහැ. රජයේ වැට් අඩු කරා කියලා තියෙනවා. නමුත් එතන දීලා නැහැ මොකද්ද උනේ කියලා. සමස්තාර්ථිකයට මොකද උනේ කියලා තියෙනවද බලන්න. කියලා නැහැ නේද? වැට් අඩු කරා කියලා කියනවා. නමුත් ආර්ථිකයට මොකක් හරි වුණා කියලා කියනවා. මුකුත්ම වුණා කියලා කියන්නේ නැහැ. හොඳට බලන්න. පහත හෙලීම විතරයි. ඊට පස්සේ වුණ දේවල් වලට කියලා නැහැ. එහෙනම් පුතේ මේක මොකද්ද? සූක්ෂමද සාරවද? දැන් කියන්නේ සූක්ෂම සාරවද කියලා? කියන්නේ සූක්ෂමයි. ඇයි ඒ? එයා කරපු දේ විතරයි තියෙන්නේ. එහෙනම් මේ තියෙන රජයේ හැසිරීම. ලියන්න පුතේ. ඔයා වැරදියට ලිව්වා නම් පැන්සලෙන් ඒකට උඩින් රතු පෑනෙන් ලියන්න. සූක්ෂමයි. හේතුව රජයේ හැසිරීම. ඉරක් ගහලා ලියන්න. සූක්ෂම කියලා ලියලා ඉරක් ගහලා ලියන්න රජයේ හැසිරීම නිසා. රජයේ හැසිරීම නිසා. මෙතන ලියන්න සූක්ෂම ආර්ථික විද්‍යාව ඉරක් ගහලා ලියන්න රජයේ හැසිරීම. ඒක තමයි ඒකට හේතුව. හරි දෙවෙනි එක බලන්න. ඒක නම් බැලු බැලමට තේරෙනවා කෙලින්ම. නේද? ඒ දෙවෙනි එක නම් බැලු බැලමට තේරෙනවා. ශ්‍රී ලංකාවේ සේවා විත්තිය තත්වය 2%කින් අඩු වී ඇත. අන්න පුතේ. ඒක ඇවිල්ලා සාර්වයි ලියන්න. ඒක මම හිතන්නේ හැමෝම හරියට ලියන්න ඇති. සාර්ව. හේතුව සමස්තයක් ලෙස ගත්තේ හින්දා. සමස්තයක් ලෙස විග්‍රහ කරන නිසා. ඉරක් ගහලා ලියන්න සමස්තයක් ලෙස විග්‍රහ කරන නිසා. ඔයා මොකක් හරි වෙන හේතුවක් ලිව්වා නම් පොඩ්ඩක් ඒ වගේ එකක් වෙන හේතුවක් ලිව්වා නම් කියන්න. අවුලක් නැහැ කොහොම ලිව්වත් එකයි ආ. ඊළඟ තුන්වෙනි එක බලන්න. ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනය නාගා සිටුවීම සඳහා නව විෂය ධාරාවන් හඳුන්වා දීම. පුතේ මෙතන කියවෙනවද හඳුන්වා දෙන්නේ නැත්තේ කවුද? රජයේ පාලන කට්ටියනේ රජයනේ කරන්නේ. මෙතන කියන්නේ රජයේ හැසිරීම. හරිද? එහෙනම් මෙතන කියන්නේ නිකම් පාසල් අධ්‍යාපනයේ නගා සිටවන්න මොකද කරා කියලා. එහෙනම් මේක ලියා ගන්න. සූක්ෂමයි හේතුව රජයේ හැසිරීම. සූක්ෂමයි හේතුව රජයේ හැසිරීම. මේක රජයේ හැසිරීම විග්‍රහ කරනවා. හතරවෙනි එකට එන්න පුතේ හතරවෙනි එකට. හතරවෙනි එකට එන්න පුතේ හතරවෙනි එකට.
ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලය සඳහා ඇතුළත් කරගන්නා සිසුන් ප්‍රමාණය ඉහළ දැමීම ඒත් එච්චරයි නේද? ඒත් අර වගේම රජයේ හැසිරීමක් ඒකින්ද සූක්ෂමයි. බලන්න ඊළඟ එක. වෙළඳපොළ පොලී අනුපාතකය වැඩි කිරීම නිසා මුදල් සැපයුම වැඩිවීම. දැන් වෙළඳපොළ පොලී අනුපාතකයේ වැඩිවීම නිසා මුදල් සැපයුම වැඩිවීම. ඒක සූක්ෂම සාරවත්ද? පුතේ වෙළඳපොළ පොලී අනුපාතකය කියන්නේ සාරවයි. ඒක නිසා මුදල් සැපයුම තමයි වැඩි වෙලා තියෙන්නේ. එහෙනම් ඒකත් සාරවයි. මතක තියාගන්න පුතේ. ඔයාලට ගොඩක් වෙලාවට දෙයි මෙතන සූක්ෂම එකක් දෙයි. පස්සේ මේකේ සාරව එකක් දෙයි. මම මෙහෙම කියන්නම්. කුටුම්බ භාණ්ඩ සඳහා කරන ඉල්ලුම වැඩිවීම නිසා කුටුම්බයන් භාණ්ඩ සඳහා කරන ඉල්ලුම වැඩිවීම නිසා සමහර ඉල්ලුම වැඩිවීම සමස්ත ඉල්ලුම වැඩිවීම. සමස්ත ඉල්ලුම කියන්නේ මොකක්ද පුතේ? සාරවයිනේ. ඔක උනේ මොකක් හින්දාද? සමස්ත ඉල්ලුම වැඩි උනේ ඇයි? කුටුම්බයන් මේ කියන කුටුම්බයන් ඉල්ලුම වැඩි කරපු නිසා. මේ කුටුම්බයන් ඉල්ලුම වැඩි කරපු නිසා සමස්ත ඉල්ලුම වැඩි වෙනවා. එහෙනම් මතක තියාගන්න. ඒක සාරවයි. ඊළඟ කියන්නේ එක සූක්ෂම ආර්ථික සංසිද්ධියක් වෙන්න පුළුවන්. එයා කරන දේ නිසා සාර්වාර්ථිකයේ බලවෑමක් ඇති වෙනවා නම් අන්න ඒක සාරවයි. පැහැදිලිද? පොඩක් වාගේ ඔයාගාව CR පොතක් ඇති. මං ගෙදර වැඩ කරන්න පොතක් වාගේ ඇත්තේ තියෙන්න ඕන. හරි? ඒ පොත අතර ගන්න. මං ගෙදර වැඩක් දෙන්නම් ලියා ගන්න. මං ගෙදර වැඩක් දෙන්නම් ලියා ගන්න. ලබන සතියේ මම පටන් ගන්න ඕක සාකච්ඡා කරන්න. ලියා ගන්න උදේ. පහත සිද්ධීන් සූක්ෂම ආර්ථික විද්‍යාවට සූක්ෂම ආර්ථික විද්‍යාවටද ප්‍රශ්නාර්ථයක් සූක්ෂම ආර්ථික විද්‍යාවටද සාර්වාර්ථික විද්‍යාවටද යන්න දක්වා පොඩ පුතේ මේ ප්‍රශ්නේ පොඩ්ඩක් මුලදී හදාගන්න. පහත සිද්ධීන් අයත් වන්නේ කියලා දාගන්න. පහත සිද්ධීන් අයත් වන්නේ කියලා හදාගන්න. දැන් ගැළපීමක් නැහැනේ. පහත සිද්ධීන් අයත් වන්නේ සූක්ෂම ආර්ථික විද්‍යාවටද සාර්වාර්ථික විද්‍යාවටද? අනේ හදාගන්න. පහත සිද්ධීන් අයත් වන්නේ සූක්ෂම ආර්ථික විද්‍යාවටද සාර්වාර්ථික විද්‍යාවටද යන්න හඳුන්වා. ඔබේ පිළිතුරට හේතුවක් ඉදිරිපත් කරන්න. හේතුවක් සැකෙමින් ඉදිරිපත් කරන්න. හේතුවක් එකක් ඇති. එක හේතුවක් ඇති. හේතුවක් සැකෙමින් ඉදිරිපත් කරන්න. සැකෙමින් කියන්නේ ඉතා කෙටියෙන් වචන දෙකක් වුණා නම් ඇති. හරි. හේතුවක් සැකෙමින් ඉදිරිපත් කරන්න. ලියාගන්න පළවෙනි ප්‍රශ්නේ. ලියාගන්න. රජය තීරුබදු අනුපාතිකයේ වැඩි කිරීම නිසා රජය තීරුබදු අනුපාතිකයේ වැඩි කිරීම නිසා
දැන් ලියන්න එපා උත්තර කවුරුත්. රජයේ තීරුවද අනුපාතිකයේ වැඩි කිරීම නිසා මෝටර් රථ ඉල්ලුම අඩු වී ඇත. මෝටර් රථ ඉල්ලුම අඩු වී ඇත. හොඳට හිතන්න වගේ ලියනකොට හරි. මෝටර් රථ ඉල්ලුම අඩු වීමද. දෙවෙනි එක ලියා ගන්න. දෙවෙනි ලියා ගන්න. දෙවෙනි ලියා ගන්න. රජය නිෂ්පාදකයන්ට සහනාධාර ලබා දීම නිසා රජයේ නිෂ්පාදකයන්ට සහනාධාර ලබා දීම නිසා රජයේ නිෂ්පාදකයන්ට සහනාධාර ලබා දීම නිසා රජයේ නිෂ්පාදකයන්ට සහනාධාර ලබා දීම නිසා සමාහාර සැපයුම වැඩි වී ඇත. සමාහාර සැපයුම වැඩි වී ඇත. දැන් ඔයා හිතන්න සමාහාර කියන එකේ අර්ථය දැන් ඔයා මෙතනදී වෙන මුකුත් ඔයා හිතන්න එපා. ඔයා මෙතනදී වචනේ අර්ථය විතරක් තේරුම් ගන්න. සමාහාර සැපයුම කියන්නේ සමහර කියන්නේ මොකද්ද පුතේ? සමහර නෙමෙයි සමාහාර. ඒ කියන්නේ සමස්ත කියන එක. ඕනනම් කොහෙන් හරි ලියා ගන්න. සමහාර කියන්නේ සමස්ත. වරණ තුල ලියා ගන්න ඒතන තැනම අර අපි ඉංග්‍රීසියෙන් මොකක් කරේ දන්නේ නැති වචනයක් තිබ්බොත් ඒ ළඟින් ලියා ගන්න සිංහලෙන්. ඒ වගේ ලියා ගන්න පුතේ සමහාර කියන එකේ තේරුම. සමහාර කියන එකේ තේරුම තමයි සමස්ත කියන එක. හරි. ඊළඟ ලියා ගන්න. ඊළඟ ලියා ගන්න. वाणिज्य बैंकु वाणिज्य बैंकु वाणिज्य बैंकु वल वाणिज्य बैंकु वल वाणिज्य बैंकु वल ණය ඉල්ලීම වැඩි වීම නිසා ණය ඉල්ලුම වැඩි වීම නිසා වාණිජ්‍ය බැංකු වල ණය ඉල්ලුම වැඩි වීම නිසා වාණිජ්‍ය බැංකු වල ණය ඉල්ලුම වැඩි වීම නිසා වාණිජ්‍ය බැංකු වල ණය ඉල්ලුම වැඩි වීම නිසා ණය ඉල්ලුම වැඩි වීම නිසා පොලි අනුපාතිකය ඉහළ යාම පොලි අනුපාතිකය ඉහළ යාම ණය ඉල්ලුම වැඩි වීම නිසා පොලි අනුපාතිකය ඉහළ යාම ණය ඉල්ලුම වැඩි වීම නිසා පොලි අනුපාතිකය ඉහළ යාම ණය ඉල්ලුම වැඩි වීම නිසා පොලි අනුපාතිකය ඉහළ යාම ඊළඟ ලියා ගන්න භාණ්ඩ වෙළඳපළ තුල ඊළඟ ලියාගන්න භාණ්ඩ වෙළඳපළ තුල පාරිභෝගිකයන් භාණ්ඩ වෙළඳපළ තුල පාරිභෝගිකයන් අත්‍යවශ්‍ය භාණ්ඩවලට වඩා භාණ්ඩ වෙළඳපළ තුල පාරිභෝගිකයන් අත්‍යවශ්‍ය භාණ්ඩවලට වඩා සුඛෝපභෝගී භාණ්ඩ අත්‍යවශ්‍ය භාණ්ඩවලට වඩා සුඛෝපභෝගී භාණ්ඩ වැඩි වැඩියෙන් ඉල්ලුම් කිරීම
අත්‍යවශ්‍ය භාණ්ඩ වලට වඩා සුඛෝපභෝගී භාණ්ඩ වැඩි වැඩියෙන් ඉල්ලුම් කිරීම. පුතේ මට කවුරු හරි මයික් එක ඔන් කරලා කියන්න අපි කීයක් ලිව්වද කියලා? කීයක් ප්‍රශ්න ලිව්වද කියලා කියන්න. කවුරු හරි මයික් ඔන් කරලා කියන්න. ඒ පුතේ කවුරුත් මයික් ඔන් කරන්න බැහැ. ආයද මම දැන් කාගෙන් හරි අහනවා. කියන්න කාවින්ද? කාවින්ද කීයක් අපි ලිව්වද කියලා? පන්ති වගේ කියන්න. 4යි. 4යි. තව එකක් ලියාගමු. මුදල් සැපයුම වැඩිවීම තුළින් මුදල් සැපයුම වැඩිවීම තුළින් මුදල් සැපයුම වැඩිවීම තුළින් මුදල් සැපයුම වැඩිවීම තුළින් කුටුම්බයන් භාණ්ඩවලට කරන ඉල්ලුම වැඩිවීම 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 තව එකක් ලියාගමු. රජය සුඛෝපභෝගී භාණ්ඩවලට බදු පැනවීම නිසා 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 උද්ධමන වේගයේ තීව්‍ර වී ඇත. රජය සුඛෝපභෝගී භාණ්ඩවලට බදු පැනවීම නිසා උද්ධමන වේගයේ තීව්‍ර වී ඇත. උද්ධමන වේගයේ තීව්‍ර වී ඇත. පුතේ එන්න පොතරෙන් ටියුට් එකේ තියෙනවා past MCQ 2012 තියෙනවා 2019 තියෙනවා ඊට පස්සේ 2015 තියෙනවා මෙන්න මේ කියන past MCQ තුන homework කරන්න ඕනේ තව දැන් මම කියලා දෙන්නම් ඔයාගෙන් පැනල් එකේ අක්ක කෙනෙක් ඉල්ලන්නේ නැති පොඩ කවුරුත් අයින් කරලා යන්න එපා පුතේ මම මේකෙන් අයින් වෙලා ගියොත් ඔයාලා මැසේජ් එකක් දාලා බලනවා අයින් වෙලා ගියේ කියලා පැනල් එකේ අක්ක කෙනෙක් වඩ මැසේජ් එකක් දාලා අහන් ඉල්ලන්නේ නැති පැනල් එකේ අක්ක කෙනෙක් වඩ මැසේජ් එකක් දාලා ඉල්ලන්නේ පොඩ මේක බලන්න පොඩි දැන් අනිවාර්යෙන් මැසේජ් එකක් දාලා ගොඩක් වෙලාවට ඉල්ලන්නේ නැති මේ වගේ මයින්ඩ් මැප් එකක් ඉල්ලන්නේ නැති හරි ඔය දැන් බලන්න ඇති මොකද්ද මේ මයින්ඩ් මැප් එක පුතේ මයින්ඩ් මැප් එක කියන්නේ මෙන්න මෙච්චර ඒක දැන් මෙහෙම CR ඩබල් කොලයක් ගන්න මෙහෙම CR ඩබල් කොලයක් ගන්න හරිද මේ CR ඩබල් කොලේ පොඩක් හැමෝම අතර CR ඩබල් කොලයක් කඩා ගන්නකො එන්න CR ඩබල් කොලයක් ගන්න ඔයා මයින්ඩ් මැප් එක දැනනම හදා දිනනවා නම් අවුලක් නැහැ පොඩ හැමෝම මං කියන්නේ හැමෝම මේ වගේ CR ඩබල් කොලයක් ගන්නවා CR ඩබල් කොලයක් double ko yan. Hari. දැන් මේත් බලන්න. දැන් මේ 100 double කොලේ මේ එක පිටුවක් පළවෙනි පිටුව තියෙනවානේ. මේ පළවෙනි පිටුව හරි මැද්දෙන් නවාගන්න. මේ පළවෙනි පිටුව මේ හොඳට බලන්න මේ පළවෙනි පිටුව හරි මැද්දෙන් මෙහෙම නවාගන්න එළියට නවන්නේ. ඇතුළට නෙමෙයි එළියට. මේ 100 double කොලේ එළිය පැත්තට නවාගන්න මේ.
මේ CR ඩබල් කොලේ එකක් එළිය පැත්තට නවනවා මෙහෙම. දැන් පුතේ මේ බලන්න අනිත් එක තියෙනවා. මේ අනිත් එක මේක නවා ගන්න පුතේ පිටිපස්ස. ඒක පිටිපස්ස නෝ. දැන් මෙහෙම කෑල්ලක් ඇති, මෙහෙම කෑල්ලක් ඉතුරු වෙලා ඇති. මේක නවා ගන්න පිටිපස්ස. හරි. දැන් ඔයා බැලුවොත් පුතේ මේ වගේ එකක් ඇවිල්ලා ඇති. මේ වගේ එකක්. උඩ බලන්න ඒකේ පිටු 8ක් ඇති. පැති 8ක්. මේ බලන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. කියන්නේ මේක අවානක් වගේ ඇවිල්ලා ඇති පුතේ. මේම අවානක් වගේ තමයි එන්නේ නැත්තේ. හරි. මේක අවානක් වගේ මෙහෙම එන්න ඕන. හරි. උඩ පෙන්නන්න හැමෝම නවාගත්ත හරිද කියලා බලන්න. උඩ පෙන්නන්න හැමෝම. හරි. හරි. හරිද? හරි. නැත්නම් බලන්න. දැන් ඔයාලා අතින් වෙන්න ඕනේ මෙච්චරයි. දැන් අපි පාඩමේ නම තියෙනවානේ ආර්ථික විද්‍යාව හැඳින්වීම. පුතේ මේකේ තියෙනවා පළවෙනි පාඩමේ පරිච්ඡේද දෙකක්. මේ ඔයාගාතේ තියෙන ටියුට් එකේ පරිච්ඡේද දෙකක් තියෙනවා. එතකොට මේ මුළු සමස්ත ටියුට් එකටම මේ වගේ දෙකක් ගත්තා නම් හොඳටම ඇති. එතන මම කියන්නේ. එමෙතන බලන්න. මේ ටියුට් එකේ බලන්න පිටු අංක හරි මැද්දට එන්න. පිටු අංක මැද්දට. පිටු අංක මම හිතන්නේ පිටු අංක 38. පිටු අංක 38. පිටු අංක 38න් තමයි පුතේ දෙවෙනි පරිච්ඡේදය පටන් ගන්න. බලන්න. දෙවෙනි පරිච්ඡේදය තමයි නිෂ්පාදන සම්පත්. පළවෙනි පරිච්ඡේදය තමයි මේ පාඩමේ ආර්ථික විද්‍යාව හැඳින්වීම. හරි. ආර්ථික විද්‍යාව හැඳින්වීම. මේ තියෙන ටීචර්ස් ගයිඩ් එකේ ඔයගේ පාඩමේ දීලා තියෙන නම. හරිද? මේ අපි තමයි මේ කොටස් දෙකකට කඩලා තියෙන්නේ. එතකොට මේ දෙවෙනි පරිච්ඡේදයට ඉඳන් අලුත් මයින් මැප් එකක් හදන්න ඕනේ. තේරෙනවද? කොහොම හරි. දැන් මම හිතන්නකෝ පළවෙනි පරිච්ඡේදය කියන්නේ ආර්ථික විද්‍යාව හැඳින්වීම. මාතෘකාව ගන්න. අරගෙන මේව වැඩක් නැහැ. ඔය ගන්න ප්‍රධාන මාතෘකාව. විද්‍යාවක් යනු මතක් කරනවා. ඔයා පාඩම් කරනවා. පාඩම් කරලා මේකේ මුලින්ම දානවා විද්‍යාවක් යනු කියලා. විද්‍යාවක් යනු කියලා දැම්ම විද්‍යාව කියන්නේ මොකද්ද කියලා. කෙටි ක්‍රම තියෙනවා නම් අර මම පොඩි ගැලීම් සටහන් වගේ ලිව්වේ. ඒවා මතක නම් ඒ විදිහට හරි දාගන්න. ඒ විදිහට හරි මේ වගේ දාලා මේක සම්පූර්ණයෙන් මයින්ඩ් මැප් එකක් වෙන්න ඕනේ. තේරෙනවද කියන්නේ? මේක මයින්ඩ් මැප් එකක් වෙන්න ඕනේ. ඒ කියන්නේ පුතේ මේක නිකන් මේ චූටි නෝට් එකක් නෙමෙයි. අර ටියුට් එකේ තියෙන ලොකු දේ චූටි කරලා ලියන එකක් නෙමෙයි. මෙන්න මේ වගේ මේවා සූක්ෂම ආර්ථික විද්‍යාව. ආමේ තියෙන්නේ සමස්ත ආර්ථික කියන ආර්ථික පද්ධතිය. බට පොඩි දෙවල මේ තියෙන්නේ කුඩා එක. ආයක ඇසිරීම වෙන වෙන වශයෙන් අධ්‍යයනය කරනවා. බලන්න පුතේ මෙතන නිර්වචනයක් ලියලා තියෙනවද? නෑ නේද? මම නිර්වචනයක් බෝඩ් එකේ ලිව්වේ නෑ. හැබැයි ඒවා නිර්වචනයක් විදිහට කිව්වේ නැද්ද? කිව්වනේ. ඒ කියන්නේ පුතේ මේක දැක්ක ගමන් මේක දැක්ක ගමන් ඔයාලට ඉන්ඩිකේට් වෙනවා. මේ තියෙන්නේ මොන ආර්ථික විද්‍යාව? සාර්වත්‍රික විද්‍යාව. දැක්කද? මෙන්න මේ වගේ පොඩි කෙටි ක්‍රම ඔයා හොයාගන්න. නැත්නම් ලොකු නිර්වචනයක් වෙන්න පුළුවන්. ඒක පුංචි පුංචි කැලි වලට කඩන්න. අර මම ආර්ථික විද්‍යාව හැඳින්වීම වලට කියලා දුන්නේ. මතකද? සීමිත සම්පත් ප්‍රමාණයක් පවතින සමාජයක මතකද? මිනිසාගේ අසීමිත භෞතික උවමනා සපුරා ගැනීමට යාමේදී නිෂ්පාදනය බෙදාහැරීම පාරිභෝජනය කියන ශීර්ෂවල මිනිස් ඇසුරින් විග්‍රහ. මතකද මම කැඩුවා. අන්න ඒ වගේ පොයින්ට් ෆර්ම් ගන්න. නැත්නම් මේ වගේ රූප සටහන් වගේ දේවල් වලින් පෙන්නන්න. නැත්නම් රූප සටහන් වලින් පෙන්නන්න. කොහොම හරි මේකේ පුතේ පළවෙනි මාතෘකාව වෙන ටියුට් එකේ පළවෙනි මාතෘකාව ඉඳන් හැම එකටම පාඩම් කරලා පාඩම් කරන්න තු බල බල ලියලා වැඩක් නැහැ. පාඩම් කරලා ඔළුවෙන් පට්ට වෙන්න තියෙනවා නම් තංගල මයින්ඩ් මැප් එක ගන්න. ඒක මම කියන්නේ. පාඩම් කරනවා තනියෙන් කෑග පාඩම් කරනවා. කවදාකවත් ඉඳගෙන පාඩම් කරන්න එපා කොහොමද? ඔයාට කොන් කියන විෂය පාන දරපු විෂය වෙයි. ඉඳගෙන නම් පාඩම් කරන්න එපා. මම නිර්දේශ කරනවා. ඔයාට එන 9ක් ආවොත් අවුලක් නැහැ. ඔයා ඉඳගෙන පාඩම් කරන්න. ඔයා විදින්න යන්න එපා. මං කියන්නේ පුතේ එහෙම නෙමෙයි. අර ඇඟේ පාඩම් කිරීම ඇඟේ ඇලිලා තියෙන කට්ටිය නෙමෙයි. පුතේ දැන් වර්තමාන වෙනකොට හැමෝගෙම අතේ මොබයිල් ෆෝන් එකක් තියෙනවා. මේ මොබයිල් ෆෝන් එකත් එක්ක ටික වෙලාවක් ඉඳගෙන ඉන්නකොට ටින් ගාලා සද්දයක් වුණා ටක් ගාලා ෆෝන් එක අතර ගන්න.
ඒකයි මම කියන්නේ ඉඳගෙන පාඩම් කරන්න එපා. ෆෝන් එක සයිලන්ට් දාලා. ඔයා ඇවිද පාඩම් කරන්න. ඉඳගෙන ඉන්න එපා. ටික වෙලාවක් යනකොට මනෝලෝකයකට යනවා ඉඳගෙන ඉන්නකොට. මේ හොඳට පාඩමේ ඉන්න ආර්ථික විද්‍යාව හැඳින්න්නේ. ටික වෙලාවක් ගිහලා මතක් වෙනවා අම්මට සිරි. පන්තියේ මෙහෙම දෙයක් වුණා. ඊට පස්සේ ඉස්කෝලේ මම මෙහෙම යනකොට මම එක කල්ලම් බයිට් කරා. ඊට පස්සේ ඌ මාව බයිට් කරා. ඌමට ගහන්න ආවා. හැමදේම මතක් වෙන්නේ නැද්ද? මතක් වෙනවා. ඊට පස්සේ ඌ ආතල් එකේ එක හිත ඉඳලා දැන් ඌට මැසේජ් මට ඌට මැසේජ් එකක් දාලා බලන්න ඕනේ. ඌ ඉන්නවද දන්නේ නැහැ. එතන මැසේජ් එකක් දාලා. ඒක තමයි මනෝලෝකය කියන්නේ. මනෝචින්තනය කියන්නේ ඕක. තේරුණාද? ඒකින්ද මතක තියාගන්න ඇවිද පාඩම් කරන්න. ඇයි ඇවිද පාඩම් කරන්න කියන්නේ? පුතේවා ඇවිද පාඩම් කරද්දී ඔයාට මනෝලෝකයට යනවා නෙමෙයි යන්නේ නැතුව නෙමෙයි යනවා. දැන් මම මේ ක්ලාස් එකේ ඉන්න ටිකට පවා සමහරවිට මම එහෙම ගිහලා ආපහු එනවා. නමුත් පුතේ හිටගෙන ඉන්නේ. හිටන් ඉන්නකොට මට ටක් ගාලා මතක් වෙනවා මම ඇයි මේ හිටන් ඉන්නේ? ඒ වගේ හිටන් ඉන්නේ. පාඩම් කරනවා. ආයෙත් ටක් ගාලා අර මනෝලෝකෙන් ටක් ගාලා කියනවා පාඩම. තේරුණා? ඒ කියන්නේ ඔයා ටක් ගාලා ගියාම ටක් ගාලා කියනවා. ඔයා මේක ගිව් අප් කරලා තමයි යන්න ඕනේ. ඒ කියන්නේ නෑ හිටගෙන ඉඳලා මොන මම්මුවද කියලා අතෑරලා දාලා යනවා. හැබැයි ඔයා පිළිගන්න ඔයා එහෙම අතෑරියොත් ඔයාගේ රිසල්ට් එකට මොකද වෙන්නේ? ඒකින මතක තියාගන්න පුතේ කවදාකවත් ආර්ථික විද්‍යාව මම දන්නේ නැහැ BS මම දන්නේ නැහැ accounts මම දන්නේ නැහැ IT මම දන්නේ නැහැ stat මම කියන්නේ ආර්ථික විද්‍යාව ඉකෝන කවදාකවත් මෙතන පාඩම් කරන්න එපා. මේකේ ගණන් හදනවට වඩා තියෙන්නේ මේ වගේ තියරි. පැහැදිලි? ගණන් හදන්න තියෙන්නේ ඉතා සුළු ප්‍රමාණයක්. මේ වගේ දේවල් පාඩම් කරන්න. ඇවිද පාඩම් කරන්න. කෑග කතා කර කාට හරි කියලා දෙනවා වගේ පාඩම් කරන්න. ඔයගේ යාළුවෙක් අහලාගෙන පුළුවන් නම් කියලා දෙන්න. ඉස්කෝලේ පටන් ගත්තම යාළුවන්ට කියලා දෙන්න. එයාලා තේරෙන්නේ නැති දැන්. පඩ දෙන්න. එහෙම තමයි පුතේ කරන්න ඕනේ. හරි. තව දෙයක්. මෙතන නම් දැනුවත් කිරීම ඉවරයි. පුතේ ගෙදර වැඩ කරන ඒවා. එතකොට මේ වගේ මයින්ඩ් මැප්ස් ගහන ඒවා අර මගේ පැනල් එකේ කවිතා කියලා අක්ක කෙනෙක් ඉන්නවා. ඔයාලා මැසේජ් දාලා ඇති. එයා ඩීටේල් ටික අරගෙන තියෙන ඔක්කොම. එයාට ඒ ෆොටෝ ටිකක් ගහලා ගෙදර වැඩ කරලා දාන්න. පුතේ බලන්න. මට දැන් එයා එවලා තියෙනවා. 5:19 ඒ කියන්නේ ගිය සතියේ ගෙදර වැඩ තාමත් කරලා නැහැ. ගිය සතියේ වෙනකන් ගෙදර වැඩ තාමත් කිසිම දෙයක් ඉවරලා නැහැ. පුතේ මේ තියෙන නම් ටික තරුෂි නෙත්මිනි වැඩ කරලා නැහැ. අමන්දි චංචලා මං දන්නේ එයා වැඩ කරන්නේ නැති. තාම යවලා නැහැ. පුතේ යවන්න. ඒ අක්කට කවිතා කියලා අක්ක කෙනෙක් ඉන්නේ. මම DP එක පෙන්නන්නම් මෙන්න මේව DP එකක් තියෙන්නේ. මෙන්න මේව DP එකක් තියෙන්නේ. කිසිම වැඩක් කරලා නැති කට්ටිය නැති අය ඉන්නවා. වැඩක් ඉවලා නැහැ. තරුෂි නෙත්මිනි, අමන්දි චංචලා, නෙත්මි හංසිකා, දිනුරි ඔවින්දි, ලක්නදි චතුමිනි, රනිදු අංජන. මෙන්න මේ කට්ටිය තාම වැඩ යවලා නැහැ. ඒ කියන්නේ පුතේ ඔයාගේ ෆොටෝ ඔයා වැඩ කරන ගෙදර වැඩ කරන මම ගෙදර වැඩ කරනවානේ. මේ ගෙදර වැඩ ෆොටෝ එකක් ගහලා යවනවා. ඊට අමතරව මම අද කියලා දුන්න මයින්ඩ් මැප් එක තියෙන්නේ. අන්නේ මයින්ඩ් මැප් එකත් හදලා යවන්න ඕනේ පාඩමට අදාළ. අද දවසේ කරපු තැනට වෙනකන් මයින්ඩ් මැප් එක හදලා යවන්න ඕනේ ලබන සතිය වෙන්න කලින්. වැඩ භාගයට කරලා ඉවර තියෙන කට්ටිය. වැඩ සම්පූර්ණ නෑ. හැබැයි කරලා තියෙනවා. කාවින්ද්‍යා ගයාෂිනි ඒ කියන්නේ ස්වරයකට ඔයාලා මයින්ඩ් මැප් එක හදලා නැතුව. හරි. ක්‍රිෂ්ණි ශාවින්දි කවිෂා දිල්රුක්ෂි. එතන පින්වයි කියන දෙන්නේ. හරි. ගිහිල්ලා අනිවාර්යෙන් මේ මයින්ඩ් මැප් එකේම හදලා දාන්න. හරි. අද කරපු වැඩ ටිකත් එක්ක දාන්න. වැඩ ඔක්කොම සම්පූර්ණ කරලා තියෙනවා. ඔෂිනි ඔවින්දි ඔෂිනි ඔනෙලා රශ්මි උමායා තුෂිනි සංසිලා හෂිනි සෙවන්දි. ඇත්තරම් වටිනවා පුතේ. එළමයි ටික ඇත්තරම් වටිනවා. හැමෝම ලබන සතියේ වැඩ සම්පූර්ණ කොටට වැටෙන්න ඕනේ. වැඩ භාගයට වැඩ අසම්පූර්ණ එහෙම ඉන්න බෑ. හරි. සම්පූර්ණ කරන්න ඕනේ. ඔයාලට මැසේජ් එකක් මම දාන්න විතර දාලා ඇති. කවුරු හරි පොඩක් ඉන්නවා නම් මැසේජ් එකක් දාලා නැති. මට මැසේජ් එකක් දාන්න මම හිතන්නේ මෙතන ඔක්කොගෙම නම් කියවුණා. ෂුවර් එකටම මේ වැඩ කිසිම දෙයක් ඉවලා නැති කට්ටිය කියන්නේ මේ වැඩ ඉවලා නැති කට්ටිය කියන පුතේ ඒගොල්ලෝ දන්නේ නැහැ සමහරට යවන්න ඕනේ කියලා. පුතේ මට පැනල් එකේ අක්කගෙන මැසේජ් දාලා ඇති. පොඩක් මේ මැසේජ් සීන් කරපන්. හරි. මොකද්ද මේක කියන්නේ කියලා බලපන්. හරිද? නැත්නම් පවුලේ මම කලින් මැසේජ් කරනවානේ. දැන් ඇති උතන ලයිව් එකේ. හරි. ඒකින්ද අනිවාර්යෙන් මැසේජ් එක සීන් කරන්න. හරි. එහෙනම් පුතේ අපි මෙතනින් අදට සමු ගන්නවා. මොකක්ම හරි ප්‍රශ්නක් තියෙනවා නම් මේ කියලා දුන්නු දේවල් වල මොකක්ම හරි අවුලක් තියෙනවා නම් මාත් එක්ක කතා කරන්න. හැමෝම තමන්ගේ කමෙන්ට් එකක් දාගෙන අයින් වෙලා යන්න. කමෙන්ට් එකක් දාගෙන ඒක අපිට ඇටෙන්ඩන්ස් ගන්න ගොඩක් ඕන වෙයි.
ලයිව් chat එකේ ඉන්නවා නම් YouTube එකේ ඉන්නවා නම් ඔයත් පුතේ ලයිව් chat එකේ ඔයාගේ නම කමෙන්ට් එකක් දාන්න. අනිත් කට්ටිය තමන්ගේ කමෙන්ට් එක දාගෙන අයින් කරලා යන්න. හැමෝටම ආයුබෝවන් පුතා. බුදුසරණයි. ජේසුස් පිටයි. සුබ දවසක්.